රූප කලාප කියන්නේ කුඩාම එකකේ රූපයක් හැදෙන්නේ රූප කලාප කුඩාම රූප කලාප සමූහයක එකතුවෙන් තමයි රූපයක් හැදෙන්නේ. එතකොට මේ රූප කලාප දැකීම දකින්න උත්සාහ කිරීම ඒ රූප කලාප ගැන අවබෝධය ඇති කර ගැනීම ඊටම වැදගත් වෙනවා. එතකොට ප්‍රසාද රූපයක රූප කලාප 54ක් තියෙනවා. චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, જીවහා ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, එතකොට කාය ප්‍රසාද රූප. මේ විදිහට ඔබ මේ පංචායතනේ ප්‍රසාදවත් වෙනවා. මේ ප්‍රසාදවත් වෙන දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් චක්කු ප්‍රසාද රූපේ වර්ණේ ප්‍රසාදවත් වෙනවා. එතකොට ඔබ දන්නවා ඇස කියන්නේ ආයතනයක්. මේ ඇස කියන ආයතනයෙන් තමයි පෙනීම කියන කාර්ය સિદ્ધ කරන්නේ. ආලෝකයක් නැතුව ඇස් පේන්නේ නැහැ. ඒ වගේම මරුණ කෙනෙකුටත් මසසක් තියෙනවා. ඔය දකින්න මස් ඇහැ කියන එක මරුණ කෙනාටත් තියෙනවා. හැබැයි මරුණ කෙනාට පේන්නේ නැහැ. එතකොට මරුණ කෙනාට පේන්නේ නැත්තේ එතන අපි කියනවා පණ නැහැ කියලා. හැබැයි ඔබට පේනවා. එතකොට මෙතන ආයතනය කියන්නේ මස් ඇහැ නෙමෙයි. ඇස කියන්නේ මස් ඇහැ නෙමෙයි. ඇස කියන්නේ ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. කොහොමද මේ පෙනීම සිද්ධ වෙන්නේ? ඇත්තම කිව්වොත් මේ ඇස කියන්නේ මෙතන ප්‍රසාදයේ සිද්ධ වෙන්න ආලෝකයේ හේතු වෙනවා. ඒ කියන්නේ හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ආලෝකය නිසා තමයි දැන් අන්ධකාරය පේන්නේ නැහනේ. ආලෝකයට ප්‍රසාදවත් වෙනවා. ඒ කියන්නේ මෙතන අපි කිව්වොත් ප්‍රසාදය තුළ දීප්තිමත් වීමක් තියෙනවා. කණ්ණාඩියකට අර ආලෝකයේ තියෙන දී කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් වැටෙනවා වගේ අන්නේ ප්‍රතිබිම්බයක් වැටෙන සිද්ධියම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. බුදුන් වහන්සේ උපමා කරනවා ගසත් ආලෝකයත් ගසත් නිසා වැටෙන සෙවණැල්ල. රූපයත් ඇසත් නිසා එන චක්කු විඤ්ඤාණ දැන ගැනීම. තින්න සංගති පස්සෝ කියලා මනසට ස්පර්ශ වෙනවා කියලා. හැබැයි මේ චක්කු විඤ්ඤාණ දැන ගැනීම මේ ප්‍රසාදේ හරහා එන ඒ හැඩතලය දෙයක් බවට එහෙම නැත්නම් මේසයක් පුටුවක් අනක් අන්නේ වගේ හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙයක් සම්මුති නාමයක් ඒ තුල නැහැ. එතන හැඩතලයක් පමණයි. ඒ තමයි ප්‍රසාද රූපේ කියන්නේ. ප්‍රසාද රූපේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ මනෝ විඤ්ඤාණයෙන්. ඒක ස්පර්ශ වෙනවා මනසට. එතකොට මේ ආයතනවල ක්‍රියාවලියත් කෘත්‍යයත් මනෝ විඤ්ඤාණයේ කෘත්‍යයත් හඳුනා ගන්න ඕනේ. මනසට බෑ මනසට අරමුණු වෙන්නේ ධම්ම මනසට බෑ බාහිරට එන්න. එතකොට ආයතන පංචායතනෙන් තමයි බාහිරත් සමග ගනුදෙනු තියෙන්නේ. එතකොට ඇස වර්ණයට ප්‍රසාද වෙනවා. ඒ වගේම කන කියන්නේ අපි කියනවා ඒ කන කියන ආයතනේ සෝත ප්‍රසාදේ සිද්ධ වෙනවා. එතකොට සෝත විඥානය තමයි ඒක දැන ගැනීම. ඇස කියන ආයතනේ එතකොට වර්ණ මෙතන චක්කු ප්‍රාසාදයෙන් දැන ගැනීම චක්කු විඥානය දැන ගැනීමක්. ඒ වගේම තමයි ගාහන ප්‍රාසාදය තුළ ගාහන විඥාන දැන ගැනීමක්. නාසය කියන ආයතනික ක්‍රියාවලිය. ඒ වගේම જીවහා ප්‍රාසාදය තුළ જીවහා විඥාන දැන ගැනීම දිව කියන ආයතනෙ තුළ අපි ඇස කන දිව ඇස කන නාසය දිව කය කියලා ගන්නවා. ඒතකොට කය ප්‍රාසාදය තුළ උණුසුම සීතල කියන ඒ පොට්ටබ්බ කියන හතර පඨවි ආපෝ තේජෝ කියන මහ භූත වල දැන ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී තාම වැදගත් වෙනවා මේ ගැන මනාකොට ඔබ දකින්න ඕනි නුවණින් මේ රූප කලාපයක් කියන්නේ. ඒකට ඊටාම වැදගත් ඒකකයක්. අපි දැන් කිව්වා රූපයක් හැදිලා තියෙන රූප කලාප වලින් කියලා. ඒතකොට කුඩාම ඒකකය කියන්නේ එතකොට මේ රූප කලාපයක්. එතකොට මේ රූප කලාපය කියන්නේ අපේ දැන් මේ දෙයක් පේනකොට ඒක හැදිලා තියෙන කුඩාම අංශුව තමයි. එහෙම කියන්න පුළුවන්. මේ ඔක්කොම ඔබට මේ දේ වටහා ගන්න කරන පැහැදිලි කිරීම තමයි ඔබට මේ පොත්පත් වලින් උනත් දකින්න ලැබෙන්නේ. හැමතැනම ඔබට ඉගෙන ගන්න මේ අහන්න ලැබෙන්නේ. මේක සිද්ධ වෙන සිදුවීම් මාලාව සිද්ධ වෙන ආකාරය. ස්කන්ධය ගත්තත් හැමදේම සිද්ධ වෙන ආකාරය. එතන ඔබ මානසිකාරයක් තියෙනවා. ඇත්තටම මානසිකාරයෙන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. මේ සියල්ලම
මනසේ තමයි අපි මේ හිතන එක ඒ මානසිකාරයක් නේ කියන්නේ. ඒ මානසිකාර කෘත්‍යයක් තියෙනවා. ඉතින් ඒක අපි අවසානයේදී කතා කරමු. මෙතන රූප කලාපයක් කියන්නේ ඇත්තටම අපි රූපය ගැන කතා කරනකොට ඊටාම වැදගත්. ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙන්න මේ රූප කලාප වලින් කියන එක. මේ මෙතනදී ප්‍රසාද රූපය ගැන ගොඩක් වෙලාට බුදුන් වහන්සේ කතා කරන්නේ. මොකද සියල්ලම ඔබගේ ප්‍රසාදයේ තුලින් ආයතන තුලින් සලායතන වලින් තමයි සලායතන ලෝකෝ කියන කොටත් තේරෙනවා. ආයතන වලින් තමයි සියලුම හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඒතකොට ආයතනයක් කියන්නේ අස කියන ආයතන උදාහරණ ගත්තොත් ඒකෙන් මේ රූප කලාපයක් කියන්නේ ඇසේ ප්‍රසාදවත් රූපේ හැදිලා තියෙන කුඩාම ඒකකේ. ඒක හැදෙන ආකාරය ඊටම වැදගත්. ඒක අපි අධ්‍යයනය කළ යුතුමයි. එතකොට ඒ වර්ණය ගත්තොත් එහෙම එතකොට මේ අපි දැන් කලින් පැහැදිලි කරා මේ සුද්දාෂ්ටකයක් කියන්නේ හැම ඒකකයකම මේ සුද්දාෂ්ටකයේ තියෙන හැම රූප කලාපයකම තියෙනවා. ඒ රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙනවා කිව්වහම අපි හොයන්න බලන්න ඕනි මොනවද මේ රූප කලාප 54 කියලා. එතකොට ඔබට චතු සමුට්ඨාන කියන වචනේ ඔබට අහන්න ලැබෙනවා. චතු සමුට්ඨාන කියන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර. එතකොට කම්මද රූප කලාප, චිත්තද රූප කලාප, ඍතු රූප කලාප, ආහාරද රූප කලාප. මෙන්න මේ රූප කලාප සමූහයකගේ එකතුවකින් තමයි එතකොට රූපයක් අපිට විද්‍යමාන වෙන්නේ. එතකොට මේ රූප කලාප දිහා බැලුවොත් රූප කලාප දැන් චතු සමුට්ඨාන ඊටාම වැදගත්. හොඳින් නුවණින් ඔබ බලන්න විමර්ශනය කළා. මේ මෙතනදී රූප කලාපයක් හැදිලා තියෙන්නේ චතු සමුට්ඨාන වලින් කියනකොට එතකොට රූපයක් හැදිලා තියෙන්නේ රූප කලාප වලින් කියනකොට රූප කලාප 54කින් රූපයක් හැදිලා තියෙනවා කියනකොට ඒ රූප කලාප 54 හැදිලා තියෙන්නේ 54ක්නේ. එතකොට 54ක් ආවේ කොහොමද? අන්නේ ඒක බලනකොට තමයි ඔබට කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ කොටස් 4කින් සමූහයකගේ එකතුවක්. එතකොට රූප කලාප 54කට බෙදා දැක්වීම. එතකොට අපි ධර්මයේ තුල ඔබට දකින්න ලැබෙවි මේ කම්මචිත්ත ඍතු ආහාර කියන මේ ප්‍රසාද රූපයේ චතු සමුට්ඨානයෙන් හැදෙනවා කියන්නේ කම්ම පෙර කර්ම හේතු වෙලා තියෙනවා කියන එක. ඍතු ඒකේ එතකොට උෂ්ණත්වයේ එහෙම නැත්නම් උතුද අට්ටක කලාප. එතකොට අට්ටක කලාප කියන්නේ සුද්දාෂ්ටකේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මහ භූත හතරයි වර්ණ, ගන්ධ, රස, ඕජ. එතකොට මේ 8 තමයි අට්ටක කලාපය කියන්නේ. උතුදු අට්ටක කලාපය. එතකොට හැම මේ රූප කලාපයක්ම ඔබට පේනේවි මේ රූප කලාප 54 හැදෙනකොට මේ හැම රූප කලාපයක්ම මේ අට්ටකේ තියෙනවා. සුද්දාෂ්ටකේ තියෙනවා. සුද්දාෂ්ටකේ පොදු ස්වභාවයක් තියෙනවා. එතකොට මේ දැන් වර්ණ, ගන්ධ, රස, ඕජ. එතකොට මෙන්න මේ වර්ණයක්, ගඳක්, එතකොට රසයක්, ඕජාවක් කියන එක. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන එක හැම රූප කලාපයකම අඩංගුයි. ඊට අමතරව තමයි දැන් ඔය කම්ම දැන් අපි ගත්තොත් එහෙම අපි කියවනේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. ඒතර ආහාර රූප කලාප 8 හරි 4 මහා භූත 4යි වර්ණ ගන්ධ රස ඕජා 4යි එකතු වෙලා හිටිනවා. ආහාර රූපයක් එතන තියෙනවා. නමුත් එතන අර 8ම තමයි ප්‍රකට වෙන්නේ. ආහාර රූපේ ප්‍රකට වෙන්නේ නැහැ කියන එක පේනවා. ඒ වගේම ඍතු කියන්නේ මෙතන රස්නිය. මේක ඊටාම වැදගත් මේ ධර්මයේ නිවන් මගටම යොමු වුණු කෙනෙකුට මේ සිත සකස් වෙන්නේ කොහොමද? රූප දැන් අපි කිව්වොත් වර්ණ සිතක් කියන එක කොහොමද හැදෙන්නේ කියලා බැලුවොත් එකින් එක දැන් මේක පේනවා. දැන් පොත පේන හිත නෙමෙයි බිත්තිය පේන්නේ කියලා අපි කියනවනේ මේ අවසානයේදී අපි පැහැදිලි කරනම්. මෙතනදී මේ පෙනීම කියන එක සිද්ධ වෙන්නේ කොහොමද? වර්ණය කොහොමද? මෙතන මේක පේනවා. ඊට පස්සේ බිත්තිය පේනවා. ඊට පස්සේ මල පේනවා. දැන් මේ විදිහට මෙතන මේ උෂ්ණත්වය කියන එක තේජෝ කියන එක ඊටාම වැදගත් කාර්යයක් කරනවා. ඒකයි මේක මේ උතුදු අට්ටක කලාප කියලා පෙන්නන්නේ. ඒ වගේම මෙතන ඕජාව කියන එකත් වැදගත් කාර්යයක් කරනවා. ඒ කියන්නේ මේ රූප කලාප සියුම්ම දකින්න ලැබෙනවා. ඔබට
මේ නිවන් මාර්ගයේ කටයුතු කරන කෙනෙකුට මේ රූප කලාප මේ ඇත්තටම කියනවා නම් ධ්‍යාන මේ අපි කලිනුත් පැහැදිලි කරා මේ ලෞකික ධ්‍යාන එහෙම නැත්නම් මේ සමාධිමත් සිතට මේවා අරමුණු වෙන මේවා දකින්න හැකියාවක් තියෙනවා මේ හොඳින් මනාකොට මේ තීක්ෂණ ඒ ඥාන අභිඥා අවදි වෙනක ඒ තරම් තියුණු තත්ත්වයට යනකොටයි මේ දකින්න ලැබෙන්නේ. මම ඉතින් අපි ඔය ගැන අවසානයේදී කතා කරමු. ගැළපීමක් තියෙනවා. ඒක නිසායි මෙහෙම අපි ඉදිරිපත් කරන්න මේක හේතු වෙන්නේ. මේ රූප දැකීම කියන එක ඉතාම වැදගත්කමක් ඔබටත් දැනේ අවසාන භාගයට යනකොට. එතකොට මෙතන චිත්තද කියලා ගන්නකොටත් අර සුද්දාෂ්ටකයේට චිත්තද ස්වභාවයක් මේකේ තියෙනවා. මේ හැම රූපයකම හැම රූප කලාපයකම එතකොට සුද්දාෂ්ටකයේ තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජ. ඒතර හැම මේ රූප කලාපයකම එතකොට ඒක සුද්දාෂ්ටකයේ ඔබට දකින්න ලැබෙනවා. ඒක තමයි ඔබට පැහැදිලි. සුද්දාෂ්ටකයෙන් තමයි රූප කලාපයක් හැදලා තියෙන කියනවා. රූප කලාප වලින් තමයි රූපයක් හැදෙන්නේ කියනකොට මේක ඔබට පැහැදිලි. දැන් ප්‍රසාද රූපෙත් එන්නේ මේ විදිහටම තමයි. ඒකේ 54කට බෙදලා පේනවා. එතනදී චිත්ත ස්වභාවයක් තියෙනවා. රශ්මි ස්වභාවයක් තියෙනවා. උතු ස්වභාවයක් තියෙනවා. ආහාරජ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි කම්ම පෙර කර්මෙන් නව කර්ම හැදෙනවා කියන තැන කම්ම ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒක කොටස් තුනකට බෙදලා පෙන්නන්නේ. ඒ කියන්නේ එතන භාව දශකයක්, ඒ වගේම කාය දශකයක්, ඒ වගේම චක්කු දශකයක්. මොකද මේ වර්ණයනේ දැන් අපි ගත්ත උපමා කළේ ඇහැනේ. එහෙනම් හිතන්න චක්කු දශකයක්, ඒ වගේම කාය දශකයක්, ඒ වගේම භාව දශකයක් කියන තුන කම්ම දශකයක් විදිහටයි පෙන්වන්නේ. එතකොට චිත්ත ස්වභාවයත් අර උෂ්ණත්වයේ කියන ඍතු ස්වභාවයත් ඒ වගේම ආහාර ස්වභාවයත් එක ස්වභාව තුනක් ඒකත් සුද්දාෂ්ටක විදිහටයි තියෙන්නේ. එතකොට ඊට අමතරව දැන් මෙතන චක්කු නිසා මෙතන ඇස එතකොට චක්කු දශකයක් ඒ වගේම මෙතන කාය දශකයක් එතන මස් ඇහැ තියෙන නිසා කාය දශකයක් ඒ වගේම මෙතන භාව දශකයක්. මොකද එතන භාව දශකයක් කියලා පෙන්නනවා. එතකොට එතන භාව දශක කියනවා බදන පුරුෂ භාවය ශ්‍රී භාවය පුරුෂ සෛලසේරම් පිරිමියගේ සෛලසේරම් පිරිමිගේ ස්වභාවයට හැදෙනවා. ගැහණියගේ සෛලසේරම ගැහණියගේ ස්වභාවයට හැදෙනවා. එතකොට ඒක තමයි භාව දශකයේ එතන පෙන්වන්න හේතු වෙන්නේ. එතනම කාය දශකය කියන්නේ එතන මේවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා එච්චර වැදගත් නැහැ කියලා. වැදගත් නැහැ කියලා හිතනවට වැඩිය මේකේ වැදගත්කම ඔබට අවසානයේදී දැනෙයි. මේ දැනට අවබෝධය වැදගත්. එතකොට මේ දශක තුනකින් ඒ කියන්නේ 30ක් 10 ගොඩවල් තුනක් චක්කු දශක, කාය දශක, භව දශක. මේ 10 ගොඩවල් තුනෙන් 30ක් හැදෙනවා. ඒ වගේම චිත්ත අට්ටකේ, උතු අට්ටකේ, ආහාර අට්ටකේ අනුව 8 ඒවා 3ක් 24ක් හැදෙනවා. ඒ අනුවයි 54 හැදෙන්නේ. හැම ප්‍රසාද රූපයකම මේ වගේ ස්වභාවය අඳුනගත්තොත් ඔබට මේවා නැවත කොහොමද විපරිණාම වෙන්නේ? මේවා නැවත කොහොමද අபிසංකරණ වෙන්නේ? මේවා නැවත මෙන්න මේ වගේ ඔය මේ විශාල ක්‍රියාවලියක් දකින්න මේවා අවශ්‍ය. මෙන්න මේ ආරා තමයි දකින්න ලැබෙන්නේ. මේ හැම එකක්ම සුද්දාෂ්ටකයක් කියනකොට මේ හැම දෙයක්ම දැන් වාතය ගත්තත් මේ හැම දෙයක්ම එතකොට ඔබට රස්නිය ගත්තත් එතකොට ඔබට වර්ණයක් ගත්තත් ගන්ධයක් ගත්තත් හැම දෙයක්ම සුද්දාෂ්ටකයක් කියලා දකිනවනම් එකම අංශු ස්වභාවයකින් මුළු සියල්ලම ඔබට පේන ස්වභාවයක් තමයි මේකේ පේන්නේ. මේක ශක්ති ස්වභාවයක් විදිහටම සියුම් විදිහට දකින්නත් පුළුවන්. නමුත් මේක අංශු ස්වභාවයක් කියලා දකින්නත් පුළුවන්. නමුත් මේක උපමාව පමණයි. නමුත් මෙතන මෙහෙම ස්වභාවයක් එකම ස්වභාවයක් මේ හැම එකකම තියෙනවා කියන එක. ඒක පඨවි එක ගත්තත්, ද්‍රවයක ගත්තත්, වායුවක ගත්තත් එකම සුද්දාෂ්ටකයක් නැතුව ඔබට රූප කලාපයක් පේන්නේ නැහැ කියන එක. ඒතර මේක තමයි එකම ස්වභාවයක් කියන අපි හේතු වෙන්නේ. මෙතන රූප කියලා ගන්නකොට ශබ්ද, ගන්ධ, වර්ණ, ඒ වගේම වේගය, මේ උෂ්ණත්වය, ඕජාව කියන්නේ ඕජාව කියන එක ඇත්තටම එන්නේ වේගයක් කරා. ඒ කියන්නේ ඒක සෝත පැත්තටයි එන්නේ. ඕජා කියන්නේ සෝතනේ. ඒක සනික ශබ්ද. ශබ්ද ඒතකොට වේගයක් එක්කයි තියෙන්නේ. මේවා හති සියුම් කාරණා. මේවා සියුම් නුවණක් තියෙන කෙනෙකුට ඥානයක් තියෙන කෙනෙකුට මේ කියන එක ඉතාම හොඳ උත්තේජකයක් වෙනවා මේ ධර්මයේ තව ටිකක් ගැඹුරට උට දකින්න හැකියාව ලැබෙනවා. මේ රූප කලාප හරහා දකින්න දැකීම අතිශයින් ගැඹීරයි. ඉතින් මේ විදිහටම ඔබ
සෝතේ පැත්ත ගත්තොත් සෝත ප්‍රාසාදයේ පැත්ත ගත්තොත් සෝත ద్వාරයෙන් එන රූප කලාපයක ස්වභාවය දැක්කොත් ඒ විදිහටම ඔබ දැක්කොත් ගහන ප්‍රාසාදේ ඒ විදිහටම ඔබ ద్వාරයෙන් එන රූප කලාපයක් දැක්කොත් ඒ වගේම ඔබ දැක්කොත් ජීවහා එහෙම නැත්නම් රස ගන්ධයනේ අපි කිව්වේ ඒතකොට රස දැක්කොත් ඉතින් මේවත් ඒ විදිහට මේ රූප කලාප දැකීමේ හැකියාවක් ඔබට තිබුණොත් මේක මහා ඥානයක්. ඒක අභිඥා සකස් වීමක් තුළයි සිද්ධ වෙන්නේ. මේකද මේකේ අවශ්‍යතාවය දැනෙන්නේ හැමෝටම. මේකේ අවශ්‍යතාවය දැනෙන්නේ මේ සමාධිමත් සිතට යොමු වෙලා ඒ චාතුරු ධානය දක්වාම ඒ සියුම් කම්පන චංචන වලටම ඒ කියන්නේ හිත නොදැනෙන සුස්ම නොදැනෙන තැනටම යනකොට මේ රූප කලාප ප්‍රකට වෙන ස්වභාවයකටපත් වෙනවා. ඒක අපි එහෙම දැනට ඔබට සංඥාවක් විදිහට ඒ අදහස ප්‍රකාශ කරනවා. මේ දැකීමම සත්‍ය අවබෝධයේ මේ පරම සත්‍ය අවබෝධයේ ඊටාම ගැඹීරයි කිව්වේ මේ තියෙන සියුම්කම නිසාමයි. එතකොට කාය ප්‍රාසාදය, ඒ වගේම මනෝ ප්‍රාසාදය. එතකොට අපි දන්නවා ආයතන 6 කාය ප්‍රාසාදය, මනෝ ප්‍රාසාදය. කාය ප්‍රාසාදය, මනෝ ප්‍රාසාදය, ඒ වගේම රූප කලාප. ඒ කාය ප්‍රාසාද, මනෝ ප්‍රාසාද කියන දෙකේදී 44ක් විදිහටයි ගන්නෙ. එතනදී අර චිත්ත කියන එතන අර මේක හෘද වස්තු කියලා අරගෙන ඔය අභිධර්මයේදී ඔය පැහැදිලි කරන නිසා තමයි එතන අර බාය දශකේ කාය දශකේ කියලා එතන කාය දශකේ ගත්තට තව චක්කු දශක වගේ එකක් එන්නේ දශකයක් අඩු වෙනවා. එතකොට තමයි ඒක 54ක් වෙන්නේ 44ක් වෙනවා. ඒකම තමයි මනෝද්වාරයටත් වෙන්නේ. ඒතකොට කාය දශකේ එතන කාය දශකේ යනවා භව දශකේ කාය දශකේ ආයතන මනෝද්වාරදී එනවා මේ හෘද වස්තු රූපේ මනෝ හැදෙන එක විඥානය කියලා අරගෙන ඒතකොට හෘද වස්තු දශකේ කියලා එනවා හෘද දශකේ කිය. නමුත් අර කාය දශකයේදී එහෙම වෙන ආයතනක ස්වභාවයක් නැහැ. මොකද එතරම් තමයි කාය දශකයේ තියෙන්නේ. එතන තව දශකයක් අඩු වෙනවා. එතන 44ක් එන්නේ. ඒක ඉතින් ඒව ගැනම හොඳ අධ්‍යයනයක නියැලෙන කෙනෙකුට මේ රූප කලාප දකින්නේ කොහොමද කියලා බලන කෙනෙකුට මේ කොහොමද රූපයක් පේන්නේ, කොහොමද ශබ්දයක් ඇහෙන්නේ, කොහොමද ගන්ධයක් දැනෙන්නේ, කොහොමද රසක් දැනෙන්නේ, කොහොමද මේ විදිහට ප්‍රසාදවත් වෙන්නේ, කොහොමද මේ ප්‍රසාදවත් එකිනෙකට සම්බන්ධයක් නැති වෙනස් විදිහට හැදෙන්නේ. එතකොට ඒවා කොහෙන්ද එන්නේ? එතකොට ඒවා සියරම එකම ස්වභාවයකින් උත්පාදනය වෙන බව ඔබට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ දකින්න පේන හැමදේම එකින් එක හොඳට බැලුවොත් පොඩි කරලා ඒ කියන්නේ සියුම් අංශු කරලා බැලුවොත් එකම අංශු ස්වභාවයක් තමයි සේරගේම තියෙන්නේ. ඒ අංශුවේ තියෙන සුද්ධාෂ්ටකයක් කියන්නේ 8ම තියෙනවා කියන එකයි. ඒ කියන්නේ එක අංශුවක් අපි ගත්තොත් ඒ බාහිරෙන් ඒ අංශුව අපි අන්වීක්ෂක පරීක්ෂණාගාරය කරනවා වගේ දැක්කොත් ඒකේ සියල්ලම සුද්ධාෂ්ටකයක්ම තියෙනවා කියන්නේ සියල්ලම තියෙනවා. සියල්ලම ඒ අංශුවේ තියෙනවා. ඒ වගේම ඔබ දැන් මනසින් එන චිත්ත ස්වභාවයක එක අංශුවක් විදිහට දැක්කොත්, ඒ කියන්නේ එක ශක්ති කලාපයක් විදිහට, රූප කලාපයක් විදිහට දැක්කොත්, ඒකේ සියල්ලම තියෙනවා. බාහිරයකෙත් තියෙනවා, චිත්තයකෙත් තියෙනවා. මෙන්න මේක අපි මීට කලින් අපි දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. කොහොමද ඊටාම ගැඹීර දේශනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඒවා සකස් වෙන ආකාරයක් ගැන පැහැදිලි කරන්න මේ චිත්ත ස්වභාවය චුතිසිත ආයු උප්පත්තිය කොහොමද සකස් වීම මෙන්න මේ කතාවවලදී තමයි මේ සියුම්ම ඥානයකට තමයි මේවා හසු වෙන්නේ මේ අතර තියෙන සම්බන්ධය. ඉතින් මේවා එකතු වීමෙන් මේ රූප කලාප 54ක් එකතු වීමෙන් රූපයක් හැදෙනවා කියන එක අතිශය ගැඹීරයි මේ ධර්මයේ තුල. ඉතින් මේ ගැන තව පැහැදිලි කරන්න පුළුවන්, ගැඹුරෙන් ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්. මේ රූප කලාප වල ස්වභාව ගොඩාක් අපිට දකින්න පුළුවන්. එකට එකක් සම්බන්ධ නැහැ කිව්වා වගේම අපි එවැනි වෙනම එක කතා කරන්න ඕනි මාතෘකාවක් දීර්ඝ කාලයක් ඒ සඳහාත් ගත වෙනවා. එතකොට අපි දැනටත් විශාල කාලයක් ගත කරගෙනයි මේ යන්නේ. එතකොට අපි එමු දැන් අපි රූපය ගැන දැන් මනාකොට ඔබට දැන් අවබෝධයක් තියෙනවා. ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියන තැනට අපි දැන් එන්න ඕනේ. රූපේ හටගත්තේ කොහොමද? රූපේ නැති වෙන්නේ කොහොමද? රූපේ හට ගැනීම දකින්න ඕනේ. රූපේ අත්තගමයේ දකින්න ඕනේ. රූපය දකින්න ඕනේ. එතකොට එය තමයි එතකොට මේ යෝගාවචරයේගේ රූපේ පජානාති කියන තැනට එනකොට නාම රූප පරිච්ඡේදයකට එනකොට සමතයානික රහතන් වහන්සේලාගේ විශේෂයෙන්ම මේ ශුෂ්කයානික රහතන් වහන්සේලා කියන්නේ විදර්ශනා ඥානිකයි. සමතයානිකයා කියන්නේ මේ
මේ සමතයානිකයා කරන්නේ ඇත්තටම සමත භාවනාව වඩලා ලෞකික ධ්‍යාන ඇති කරගෙන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන පැත්තට යොමු වෙලා ඒ ධ්‍යාන මට්ටම ඊටාම සියුම් මට්ටමේදී මේ රූපේ පරිජානාති රූපේ දකින්න නුවණින්. ඔතන තමයි ඇත්තටම සමතයානිකාගේ ස්වභාවය. ඒතකොට එයයි දකින්නවා එයාට පේන්න ගන්නවා ඇත්තටම යාගේ අවධානය යොමු කරාම සිහිනුවන යොමු කරාම පේන්න ගන්නවා මේ ශරීර ධාතුවේ එතකොට අපි පෙන්නවා ඒ ධාතු මස්තකයේ කියන දැන් මේ භාවනා කරනකොට කියනකට ඒ නිවන් මාර්ගට යනකොට මේ සත්‍ය දකින්න කෙනෙක්ට මේ ශරීරයේ කෙනෙක් ආත්මයක් පුජ්‍යලයක් ඉන්නවද කියලා දකින්නකොට ශරීරයේ කොටස් 42කට බෙදලා අරගෙන ඒතර පඨවි ආපෝ තේජෝ වායු මේ ශරීරයේ ඒ පඨවි ස්වභාව ඒවා වෙන් කරලා අරගෙන කේසාලෝමා නකා දන්තා තසෝ කියලා මේ විදිහට බලන එකෙන් එතන ආත්මයක් කොතනද තියෙන්නේ නෑ නේද කියන එතන ඒ දෘෂ්ටිය බිඳෙනවා ආත්ම දෘෂ්ටිය බිඳ යනවා මේ සත්‍ය අවබෝධ වෙන්න ඒ වගේම ඒවත් හැදිලා තියෙන්නේ මෙන්න මේ රූප කලාප වලින් කියලා දකින්න එක ඒ තුලත් සියල්ලම එකම ස්වභාවයකට පේන්න ගන්න මේවා හැම එකම වැදගත්. ඒ වගේම රූප 28ක් මේ බුදුන් වහන්සේ මේ පෙන්නකොට ඒ ලහුතා මුදුතා කම්මනතා ඒ අනිස්පන්ත රූප ඒ වගේම මේ නිස්පන්ත රූප මේවා හොඳින් අධ්‍යයනය කරන එක. ඒ කියන්නේ ප්‍රසාද රූප ඒ වගේම ගෝචර රූප ඒ කියන්නේ බාහිර තියෙන වර්ණ ගන්ධ රස ඒ වගේම අපි කතා කරන ආධ්‍යාත්මික රූප ඒ ප්‍රසාද රූප ඒ වගේම අපි මහා භූත රූප ප්‍රතිෂ්ඨාවක් උඩ මහා භූත රූපත් එක්ක මේ හදන රූප කතාව ඊටාම වැදගත්. රූපේ හොඳට දකින්න ඕනි. රූපේ ගැන ඔහුට කිසි සැකයක් නැතු වෙන්න ඕනි. අන්නේ කෙනාට මේ සමතයානික ඇත්තරම සමත පුබ්බංගම ධම්මා කියන පැත්තෙන් එන කෙනෙකුට තමයි මේ විදිහට දකින්න විශේෂයෙන්ම සිද්ධ වෙනවා. ඒකට එහාට මෙන්න මේ සියුම් අවස්ථාවේදී රූපේ හොඳින් දැක්කට පස්සේ ඔහුට නාමය දකින්න සිද්ධ වෙනවා. නාමයේ ස්කන්ධය හරහයි තියෙන්නේ. එතකොට ස්කන්ධයක් කොහොමද හැදෙන්නේ? අන්න ප්‍රසාද රූපේ අන්න ප්‍රසාද රූපයෙන් ආපු ආරම්මනේ ඒ ආරම්මනේ ස්පර්ශ වෙනවා මනසට මනෝ විඥාණයට. අන්න එතනදී තමයි ඔහුට නාමයේ ඉස්මතු වෙන්නේ. අන්න එතනදී ඒ යෝගාවචරයට සිද්ධ වෙන ස්කන්ධේ වේදනා සංඥා සංකාර කියන රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ස්කන්ධේ දැන් ප්‍රසාදයෙන් දන්නේ නැහැනේ මේක මේසයක්ද පුටුවක්ද කියන එක ඒක මනෝ විඥාණයෙන් දැනගන්නේ. අන්න එතනින් තමයි ඔහුට අවතීර්ණ වෙන්නේ මේ කොහොමද එතකොට අපි දෙයක් දකින්නේ බිත්තිය මේසේ ඇඳ අන්න එතකොට නාමයේ දකින්න සිද්ධ වෙනවා අන්න නාමයේ පරජානාති කියන පැත්තට එනවා එතකොට නාම රූප වෙන්කර හොඳට දකින්න හැකියාව ලැබෙනවා කියන තැන මේ අපි කතා කරන්නේ සමත යානිකයා ගැන ඒක අපි නැවත කියනවා විදර්ශන යානිකය කතාව අපි ඊට පස්සේ කතා කරමු මේ ස්වභාවය ටික වෙනස් වෙනවා දැන් මෙතනදී දැන් මේ කියපු කාරණාව ඊටාම වැදගත් මේ කියපු කාරණාව ඊටාම වැදගත්. එතකොට ප්‍රසාද රූපයක් හැදෙන හැටි දැකීම ඒ ප්‍රසාද රූපයක් කියනකොට ඒක තමයි ඒ ප්‍රසාදයෙන් එන ආරම්මණය. එතකොට තින්න සංගති පස්සෝ කියනකොට තුන කියනකොට ඔබ දකින්න ඇස කියන්නේ ආයතනයක්. ඒ ආයතනයෙන් එතකොට ඇසත් රූපයත් ඇසේ විඥානයත් කියන මේ තුනේ ඒ හට ගැනීම ඒ ප්‍රසාදේ කියන්නේ ඒ චක්කු විඥානේ හඳුනන්නේ නැහැ මොකද්ද කියලා සම්මුති ප්‍රඥප්ති නැහැ. සප්ත විඥානයේ දැන ගැනීමක් තියෙනවා වර්ණයක් ආලෝකයක් හැඩතලයක් එහෙම නැත්නම් ශබ්දයක් ගන්ධයක් මේ චක්කු විඥානයට වර්ණය විතරයි දකින්නේ. එතකොට සෝත විඥානේ ශබ්දයට ආරම්භන වෙනවා. ඒ වගේම ගාහන විඥානේ එතකොට ගන්ධයට ආරම්භන වෙනවා. ඒ වගේම ගන්ධ ආරම්භනයක් එනවා. ඒ වගේම ජීව විඥාන රස ආරම්භන. ඒ වගේම මේ පොට්ටබ්බ ආරම්භන. එතකොට කාය විඥානේ මේ විදිහට මේ පංච ආයතනේ මෙන්න මේ ආරම්මන මේ ස්පර්ශ වෙනවා මනසට. ඒතකොට මනසින් තමයි මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. අපි කියනවානේ පෙරමතකයෙන් ගලපලා බලනවා කියලා. ඒතකොට වේදනා සංඥා කියන්නේ මේ ඔබ පරයය දිහා බැලුවොත් තින්න සංගති පස්සෝ කියනකොට ඒ තුනේ එකතු ස්පර්ශ වෙනවා මනසට. ඒතකොට පටිඝ සම්පස්සයක් තමයි මෙතන තියෙන්නේ. හඳුනා ගැනීමක් නැහැ. හැඩතලයක් පමණයි. ඒක රූප කලාප වලින් හැදුණු මේ ප්‍රසාද රූපයක් 54කින් හැදුණු. ඒක තමයි එතකොට හැඩතලේ. එතකොට ඒක තමයි ස්පර්ශ වෙන්නේ මනෝ විඥාණයට. ඒක තමයි තදංග ස්පර්ශපස්සයක් කියන්නේ. ඒ කියන්නේ මේ අපි දෙයක් අපිට වර්ණයක්, ගන්ධයක්, රසක් මේ හැම එකක්ම මනසට එන්නේ ආරම්මණයක් විදිහට. එතකොට ඒක හැඩතලයක් පමණයි. ඒක හඳුනා ගන්න හැඩතලයක් පමණයි. ඒක මේසයක්ද පුටුවක්ද කියන එකක් නැහැ.
ඔය පංචද්වාර විඥාන එහෙම නැත්නම් පංච විඥාන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥාන මේවා හැඩතල පමණයි. ඒ සම්මුති නාම නැහැ. ඒතකොට ඒ ස්පර්ශයේ තමයි රූප වේදනා සංඥා ඒ සංඥා කියන්නේ මේ වේදනාව හැඩතලයක වේදනාව. ඒ කියන්නේ වර්ණ වේදනාවක්. ඒ කියන්නේ ගන්ධ වේදනාවක්. ඒ කියන්නේ ශබ්ද වේදනාවක්. වේදනාව කියන්නේ විඳීම. විඳීම කියන්නේ මේක මොකද්ද කියලා නැහැ. වර්ණයක් විතර මොකද්ද කියලා නැහැ. අන්න ඒකයි පටිගය කියන්නේ. ඒ පටිගයට දැන් චෛතසික සිතුවිලි හැදෙනවා. චිත්ත චෛතසික. ඒක චිත්ත කියන්නේ මේ පංච විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, චිත්ත. ඒතර චිත්ත සිත සමග සිතුවිලි හැදෙනවා. ඔබ ඒක අහලා තියෙනවා. ඒතර ආරම්මණයක අරමුණක සිත සමග සිතුවිලි හැදෙන එක තමයි. එතකොට මේ ස්පර්ශය තුළින් මෙතන පටිගය කියලා පෙන්වන්නේ එතන චක්කු විඥානේ චක්කු විඥානේ දැන් තින සංගති පස්සෝ ස්පර්ශ වෙන්නේ මනෝ විඥානේ ස්පර්ශ වෙන තැන තමයි. එතකොට ඊටාම වැදගත් මේ ස්පර්ශ කියන තැන. එතනින් තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධය කියන තැනට එන්නේ. මේ ස්කන්ධය කියන තැන ඇත්තටම මේ මනෝ විඥානේ මෙතන දැන් අපි ස්කන්ධය ගත්තොත් ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝ අංගුච්ඡජ්ජාතින. එතකොට ස්කන්ධයෙන් තමයි මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි පෙරමතකයෙන් ගලපලා බලනවා කියන එක ඔබ ධර්මය තුල අහන්න ලැබෙන්නේ නැති එවැනි සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේසයක් පුටුවක් අරමුණ ආරම්මනේ ප්‍රසාදය හරහා එනකොටම මනෝවිඤ්ඤාණයෙන් ඒක සම්මුති නාමයේ එනවා. ඒ එන්නේ වේදනා සංඥා සංඛාර. වේදනා සංඥා සංඛාරම තමයි සම්මුති නාමයේ විදිහට එන්නේ. නාමයේ එන්නේ. නාමය කියන්නේ අපිට අක්කල මේස කියලා අඳුන ගන්නවා. මේස කියලා අඳුනගන්නේ මේ පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන්නේ ඔන්න ඔය කාරණාව. අදිවචන කියන්නේ පුටු මේස ඇඳන් කියනකොටම අදිවචනයක්. ඒක සිතුවිල්ල. සිතුවිල්ල ආවේ කොහෙන්ද? අර චිත්ත චෛසික චිත්තේ නිසා. චිත්තේ තමයි මෙතන පටිඝ සම්පස්සේ. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කිව්වේ මේක කන්වර්ට් වෙනවා සිතුවිලි බවට. එන ආරම්මනේ ප්‍රසාදේ හැඩතලයක් පමණයි. ඒක අපි කිව්වා කිරණයක් හැඩතලයක් ඒ විවිධාකාර නම් වලින් ඒක මොනවද කියලා දන්නේ නැහැ කියලා. එතකොට චක්කු විඥානය අඳුනන්නේ මනෝ විඥානය තමයි අඳුනගන්නේ. මේ සිද්ධිය වෙන හැටි තමයි මේ ක්‍රියාදාමයේ දකින්න ඕනි. එතකොට ආයතන දෙකක කෘත්‍යයක් මෙතන තියෙනවා. පංචායතන වගේ මන ආයතන කියන එක. ඒ එකතුවෙන් තමයි එතකොට මේ දැන ගැනීම කියන තැනට එන්නේ. එතකොට වේදනා සංඥා කියන්නේ මේ හඳුනා ගන්නව විඳපු හැඩතලේ ඒක පෙරමතකයෙන් ගලපන කියන එක තමයි මේ සංඛාර කරනවා කියන්නේ චේතනා කරනවා කියන එක. එතකොට ඒකම තමයි දැන ගැනීම ඊට පස්සේ පොත කියලා එන්නේ. ඒ හැඩතලයක් එනකොට පොත කියන දැන ගැනීම උපමා කරොත් ඒ විදිහට හැදෙන්නේ. උදාහරණයක් විදිහට පොත ගත්තොත් අපි අර නිතරම පෙන්වන දේ නිසා. දැන් ඔබට පැහැදිලි පටිඝ සම්පස්සේට අදිවචන සම්පස්සයක් කිව්වේ චිත්ත චෛසික කිව්වේ ඔබ දන්නවා චෛසික කියන සිතස් සමග චෛසික උපදින්නේ. ඒ චෛසික 52 250 චෛසික ගැන කතා කරනවා. ඒතර ඒ වගේම ඔබ දන්නවා චිත්ත කියනකොට සිත සිතුවිලි මේක හොඳින් දකින්න. එතකොට චෛසික 52 ගැන කතා කරනවා නම් වෙනම කතා කරන්න ඕනි. ඒකත් ඒ වගේම පරයයක් තියෙනවා ඔබ දන්නවා. සබ්බසිද්ධ සාධාරණ චෛසික ප්‍රකීර්ණක චෛසික මේ වගේ චෛසික ඉතින් ඔබ මෙහෙම කතා කරමු. දැන් ඔබට එන සිතුවිලි වල තියෙනවා රාගේ, දේශේ, මොහේ මේ වගේ සිතුවිලි වල තියෙනවා ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, ආසාව. දැන් මේ අපි කියන වචන ගොඩක් තියෙනවානේ. ඔය වචනනේ ඔක්කොම ඔය විවිධාකාර ස්වභාව ඉස්මතු කරන ඒ සිතුවිලි වල හැදෙන සිතුවිලි බවට මේක කන්වර්ට් වෙනවා එන කිරණේ හැඩතලේ. පටිගේ චෛසික බවට හැදෙනවා. එතකොට එතන වේදනා කියන්නේ චෛසිකයම තමයි. වේදනා සංඥා සංකාර සේරම චෛසික තමයි. ඒ හඳුනා ගන්න ඒ වචන. දැන් මේකෙන් අපි හඳුනා ගන්න ස්කන්ධේ පොත ස්කන්ධය හරහා දනන. ඒතකොට මේක අපි හදාගත් එකක් තමයි පොත කියන්නේ. පොත කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. මෙන්න මේ නාමයේ පැත්ත තමයි දැන් අපි මේ නාමේ පරිජානාති කියන තැනට එන්නේ. රූපේ පරිජානාති ඉති රූපං කියන තැනින් ඉති රූපං සමුදය ඉති රූප අත්තගමු කියන තැනට හට ගැනීම ඒ වගේම අත්තගමේ නැතිවීම. ඒ එතනම මේ හටගත්තනම නැති වෙනවා. රූපේ කියන්නේ. ඒතකොට මේක තව ටිකක් හොඳට තව ඉස්සරහට තව තියෙන විග්‍රහ කරන්න මේ නාමයත් එක්ක එකතු කරලා මේක හැදෙන හැටි. එතකොට අපි දැන් පොත කියන එක හදා ගන්නවා. පොත කියන එක එතකොට මේ එන හැඩතලේ ඒ කියන්නේ වර්ණයේ ඔස්සේ පොතක් එනවා නෙමෙයි. පොත කියන එක අපි හදා ගන්න එකක්. එතකොට අපි මෙතනදී ඇසුරු කරන්නේ පොතක්.
අපි දන්නේ පොතක් මේසයක් ඇඳක්. එතකොට පොතක් මේසයක් ඇඳක් කියන එක චක්කු විඤ්ඤාණය දන්නේ නැහැ. ඔබ උදාහරණ චක්කු විඤ්ඤාණයම දිගටම ගමු. එතකොට මේ අපි මනෝ විඤ්ඤාණයෙන් දැනගෙන එන්නේ. එතකොට මෙතන අපි රූපේ කතා කරන්නේ පොත රූපේ කියලා. අපි කියන්නේ රූපේ කියලා පොතට, මේසෙට, ඇඳට. එතකොට මේ රූපේ මේසෙ පොත ඇඳ කියන එක නම් අපි කියන්නේ ඒක අපි හදාගත්ත රූපයක්. මෙන්න මේකයි වැදගත් වෙන්නේ. ඇත්තටම අපි රූපේ කියලා කතා කරන්නේ මනෝ විඤ්ඤාණේ නාමයෙන්ම හදාගත් එකක්. ඒකයි නාමයේ පරිඥානාදී නාමයේ හරියට දැනගත්තොත් තමයි ඔබට රූපේ හරියට එන්නේ දැනගන්න. ඉතින් මේක තමයි මේ භාවනාවේ තියෙන වැදගත්ම කොටස. මේක විපස්සනා භාවනාව පැත්තටයි දැන් මේ සමත භාවනාවෙන් හැරෙන තැන තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් විපස්සනා භාවනාවකින් තොරව ඔබට නිවන් මාර්ගකුත් නැහැ. සමත භානිකයා වුණත් අවසානයේදී ඒක විපස්සනා භාවනාව පැත්තට හරව ගන්න ඕනි. ඉතින් මහන්නේ මේක මනාකොට දකින්න ඕනේ ගැන අපි කලින් කිව්වා මේ විපස්සනා භාවනාවට එන තැන. එතකොට ඥාන පරිඥා කියන එක, එතන තීර්ණ පරිඥා කියන එක, එතන පහන පරිඥා කියන එක පරිඥා තුනකට මේ ධර්මයේ තුල එimhe සඳහන් වෙනවා. ඒ වගේම ඔබට සබ්බ වර්ගයේ එතකොට සංයුක්ත සලායතන සංයුත්තේ වගේම පඨම අප්‍රජානක සූත්‍රවල මේ සූත්‍රවල ඔබට දකින්න ලැබෙනවා මෙන්න මේ පැහැදිලි කරන මේ මාලා ඉති ඉමස්මි සුත්තේ තිස්සාපි පරිඤ්ඤා කතිතා හොන්ති අභිඤ්ඤන්ති වචනේන ඥාන පරිඤ්ඤා කතිතා පරිජානාන්ති වචනේන තීර්ණ පරිඤ්ඤා විරාජයන් පජහන්ති දීහි පහාන පරිඥා. එතකොට මේකේ තේරුම කියනවා නම් සියල්ල දැනීම යනු ඥාත පරිඥා බවත් සියල්ල තේරුම් ගැනීම යනු තීර්ණ පරිඥා බවත් සියල්ලේ නොඇලීම යනු ප්‍රහාණ පරිඥා බවත් මෙන්න මේ යතෝ මෙන්න මේ සූත්‍රය තුල පැහැදිලි කරන කාරණා. ඒ වගේම සූත්‍ර ගොඩාක් ඔබට මේ විදිහට මේ දැන් මෙතනින් එහාට අපි පොඩ්ඩක් මේ ගැන කතා කරන්න යන්නේ මේ සූත්‍රات එක්කලා. දැන් මේකේ අදහස ඔබ බැලුවොත් එහෙම නාම රූප වල තියෙන යථා ස්වභාවය දකින්න එක. මෙතනදී ඊටම වැදගත් වෙනවා මේ ස්කන්ධය කියන තැන විපස්සනා ඥානයේ දැන් ප්‍රධාන උපාදාන ස්කන්ධ පහ දැකීමනේ ප්‍රධාන කොට වෙන්නේ. එතකොට මෙතන ඒ හැම තැනදීම මෙතන ඒ වගේම තව දෙයක් තියෙනවා මේ අපි ඒ විපස්සනාවෙන් මේ හට ගැනීම ඇතිවීම නැතිවීම දකින්න එක අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න එක. ඉතින් ඊටම වැදගත් මේ කියන කාරණා. ඉතින් අපි මේ විපස්සනා භාවනාව තමයි අත්‍තරම දකින්නේ දැන් මෙතන අපි දැන් කියවනේ මේ අර ප්‍රහාණ පරිඥා එතන නැතිවීම දකින එක. එතකොට තීර්ණ පරිඥා, එතකොට තේරුම් ගැනීම, එතකොට ඥාන පරිඥා, එතකොට සියල්ල දැනගන්න එක. එතකොට මේ එන්නේ චිත්ත විසුද්ධියට. දැන් අපි චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට. එතකොට චිත්ත විසුද්ධිය මේක හොඳින් දැනගන්න ඕනි තැනක් තියෙනවා. එතකොට මේ විපස්සනා භාවනාව තුළ තමයි චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධියට චිත්ත විසුද්ධියට එනකොට ඒ කෙනා දැනගන්නවා මේ දැන් අපි පෙළ දහම් පෙන්නවා, අපි පරයය පෙන්නවා, එතනදී අපි පෙන්නවා අපි හදා ගන්න දෙයක් තියෙන්නේ පොත කියන එක අපි හදා ගන්න එක. එතකොට අපි කිව්වා තින්න සංගති පස්සෝ රූප අසත් රූපයක් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන එක මහා මේ පෙන්නන මේ සලාතන සූත්‍රවල අපිට දකින්න ලැබෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ. එතකොට එතනින් ස්පර්ශ වෙන්නේ. එතකොට ප්‍රසාද රූපේ. එතකොට එතනින් එන්නේ තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං විජානාති. ඒ කියන්නේ ඔහු විජානාති කියන්නේ රවටෙනවා. රවටෙලා බාහිර තියෙන්නේ පොතේ කියලා අල්ල ගන්නවා. ඒක උපාදාන කර ගන්නවා. අර ස්කන්ධේම. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංඛාරනේ. රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධේ.
එතකොට ඒ හදාගත්ත රූපේ උපාදාය රූපයක්. උපාදාය රූපයක් කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. උපාදාය රූපයක් කියන්නේ අපි සිතින් හදාගත්ත රූපයක්. ඒක අපි බාහිරට උපාදාන කරගන්නවා. අර එන ආරම්මනේ බාහිර හතර මහා භූතයට පෙන්නලා කියනවා. අන්න අරකයි අපි දැක්කේ කියලා. අපි බාහිර තමයි හැමතිස්සෙම පාදක කරගෙන තියෙන්නේ මහා භූත. එතකොට මහා භූතයකට තමයි මේක අවසානයේදී ආයෙ අපි පෙන්නලා යන්නේ. පෙන්නන හදන්නේ. එතකොට ඒක තමයි රැවටීම විජානාති කියන්නේ. ඒක තමයි අපේ අතින් වෙන වරද රැවටීම. ඒක නිසා තමයි අපි බාහිර ලෝකෙක ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් මේක ප්‍රසාද නිසා හටගත්ත චිත්ත ලෝකයක්. ඒකයි මේකේ ගැඹුරුම තැන. ඒකයි විදර්ශනා නුවණ. ඒකයි මේ නාමයේ පැත්ත. එතකොට මෙතනදී අපි අවසානයේදී අසුරු කරන්නේ රූපය කියලා චිත්තයක්මයි. ඒක හඳුනා ගන්න තමයි මේ නාමයේ ඊටාම වැදගත් වෙන්නේ. නාමයේ හරියට දැනගත්තොත් ඔහුට අවබෝධ වෙන්නේ මේ අඳුනාගත්තේ අවසානයේදී චිත්තයක්මයි කියන එක. මොකද චිත්තේම තමයි එතකොට ඔහු අවසානයේ බලනකොට හඳුනගෙන තියෙන්නේ නාමයේ මේ රූපේ විදියටත්. දැන් ඒක අවසානයේදී අපි ගැට ගහලා තියෙන දෘෂ්ටියකින් තමයි රූපේ කියලා. ඒක දෘෂ්ටියක්. නමුත් ඒක චිත්තයක්. ඉතින් මේ රූපේ හරියට අවබෝධ කරගෙන ආයිමත් වෙනකොට මේක තේරෙන්නේ. අනිත් එක මෙතනදී ඊටාම වැදගත් දෙයක් තියෙනවා කියන්නේ. ඒ තමයි දැන් මෙතන එනකොට එන්නේ දැන් මෙතන ආරම්මණයක් එනවනේ ඇහැට චක්කු විඤ්ඤාණයට වර්ණේ කියන ආරම්මණය එනකොට දැන් මෙතන ස්පර්ශ වෙනවනේ මනසට මනෝ විඤ්ඤාණයට චක්කු විඤ්ඤාණේ. එතකොට මේ මනෝ විඤ්ඤාණයනේ මේක දැන් පොත කියලා දකින්නේ. හැබැයි මෙතනදී අපි එන්නේ මුලින් එන්නේ අපිට කිරණයක්නේ. පටිඝ සම්පස්සයෙන් අදිවචන සම්පස්සයක් කියන්නේ චෛසික හැදෙන්නේ ඊට පස්සේනේ දැන ගැනීමෙන්. එතකොට මේ දැනගන්නේ බාහිර තියෙන එකේ කියලා ආයිමත් ඒක බාහිරට යෑමක් තියෙනව නේද? හොඳට බලන්න. දැන් මුලින් එන්නේ කිරණයක්. ඒක ඊට පස්සේ පොත කියලා අපි හදා ගන්නවා. ඊට පස්සේ අපි ඒක හදාගෙන අපි චිත්ත රූපයක් හදාගෙන අපි ඒක මනෝවිඤ්ඤාණයෙන් හදාගන්නේ. ඒකවිල ස්කන්ධේ නාමයෙන් එන්නේ. නාමයෙන් හදාගන්නේ. ඒතර ඒක අපි ආයෙ එළියේ තියෙන්නේ කියලා ගැට ගන්නවා. අර එතකොට මේ එළියෙන් ආපු කිරණේ නැවත අපි එළියට දාලා අරකේ කියලා අපි ගැට ගහන්නේ නාමයක් පොත කියලා. එහෙම එකක් නෙමෙයි උනට ආවේ. ආවේ හැඩතලයක් කිරණයක් විතරයි. නමුත් ප්‍රසාදයෙන් ආවේ නෑ. ඒ ප්‍රසාදයෙන් ආවේ හැඩතල කිරණ විතරයි. නමුත් ඒක අපි ආයි එළියට දාලා බලන්නේ පොතක්. ඒතර ඒක අපි හදාගත්ත එක. ඒ පළවෙනි වට්ටති කියලා පෙන්වන්නේ මෙන්න මේ කාරණේ. පළවෙනි වටේ එන්නේ කිරණයක්. ඒකේ දැන ගැනීම වෙන්නේ මනෝවිඤ්ඤාණය. නමුත් අපි දකින්නේ කෙලින්ම කිරණයක් කියලා නෙමෙයි පොතක්. දැන් ඔබට දැන් සිතට ආරම්මණයක් කරනකොට අරමුණක් කරනකොට දැන් අරමුණනේ සිත කියන්නේ. ඒතකොට ඒ දකින්නේම ඔබ පොතක්. ඔබ කිරණයක් දකින්නවා කියලා කියන්නේ නැහනේ. ඔබ දකින්නේ පොතක්. ඒ පොත කියන්නේ අපි නැවතත් හදාගෙනයි බලන්නේ. ඒ නැවතත් ඇහැ ඇරලා බලනවා. මේක අපිට පේන්නේ නැතුණාට බොහොම වේගෙන් සිද්ධ වෙනවා. ඒතර ඔබ දන්නවා මේවට යන කාලේ දිහා චිත්තක්ෂණ 17ක් එක සිතක් උපදින්න යන කාලේ. ඒක චිත්තක්ෂණ 17ක් එක සිතක් උපදින්න යන කාලය කියලා පෙන්නන එතනත් ඔබ බලන්න. එතනත් ලොකු කතාවක් තියෙනවා. චිත්ත වීති පෙන්වන්නේ ඇයි? චිත්ත වීති වල චිත්තක්ෂණ 17ක් එක සිතක් උපදින්න යනවා කියන්නේ චිත්තක්ෂණ 17ක් කියන්නේ දැන් ක්ෂණ 17ක්. එතකොට ක්ෂණ 17ක් කියන්නේ එතනත් උපාද තිති භංග කියලා දැන් මෙතනත් රූප කලාප දැන් මේ අපි දකින රූපය කියන එකනේ මේ කතා කරන්නේ. ඒතකොට චිත්තක්ෂණ 17ක ක්ෂණ 3ක් තියෙනවා මේ ඒ කුඩා ක්ෂණ 3ක් එකතු වෙලා තමයි ඒ මහෂණයක් හැදෙන්නේ. එතකොට එතන ගත්තොත් ඒ තුනේව 17ක් එකතු වෙලා දැන් එහෙම වුණොත් 51ක් වෙනවා. කුඩා ක්ෂණ 51ක් තියෙනවා. ඔය චිත්තක්ෂණ 17. ඒතර චිත්තක්ෂණ කුඩාම දැන් මේ වේගය ගැන මේ කතා කරලා දැන් සිතින් දැන් මේ හැදෙන චිත්ත වීතියක් එම නැත්නම් සිතක වේගය ගැන පෙන්නන්නේ මේ රූප කලාව දැන් මේ රූපයක් දකින්නකොට දැන් මේ දකින්නකොට මේක වේගෙන් සිද්ධ වෙනවා. චිත්තක්ෂණ 17කින් ඒ කියන්නේ චිත්තක්ෂණය දැන් කුඩාෂණ 3කින් තමයි මහෂණයක් හැදෙන්නේ. උපාතිති භංග කියන ඇතිවීම පැවතීම නැතිවීම කියන එක තමයි මේ ගන්න මේ 3 ක්ෂණයක කුඩාෂණයක් කියලා. කුඩාෂණ 3ක් කියලා ගන්න. ඒ 3ක් තමයි එතකොට සම්ති දැන් ඔබ දකිනවා භවංග සිත ඒ වගේම භවංග චලන භවංග උපච්ඡේද මේ වගේ මේ විදිහට නිද්‍රාගතව තියෙන මනෝවිඤ්ඤාණයේ ඊතර කතාවක් තියෙනවා. මේ කොහොමද චිත්ත වීතියක් තියෙනවා. සම්පටිච්ඡන සම්තිර්ණ
උත්තපන ජවන් කියලා ඊට පස්සේ ජවන් 7කින් ඊට පස්සේ උත්තපන කියලා මේක ඔබ දැන ගැනීම කියන තැනදී දැන් එතකොට සම්පටිච්ඡන්න සම්තිර්ණ උත්තපන කියන ජවන් කියන්නේ එතකොට සංකාර කරන එක. එතකොට සම්පටිච්ඡන්න මෙතන තියෙන්නේ එතකොට වේදනා සංඥා සංකාරම තමයි. සංඥාවෙන් දැනගන්නේ. එතකොට වේදනාවෙන් එන වේදනාව දැනගන්න. එතකොට සම්පටිච්ඡන සම්තිර්ණ ජවන් කියන්නේ එතකොට සංකාර කරන එක. එතකොට අවසාන දැන ගැනීම තමයි උත්පන්න කියලා අතන විඥාණයට එන්නේ. එතකොට ස්කන්ධයම තමයි මේ වෙන විදිහකින් පැහැදිලි කරන්නේ මේ මෙතර වේගයත් එක්කලා චිත්තක්ෂණ 17කින් එක සිතක් උපදිනවා කියන්නේ. චිත්තක්ෂණ 17කින් එක සිතක් උපදිනවා කියන එකත් මේකේ වේගයක් තියෙනවා. ඒ වේගය තුලයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ වේගය කියන එක අපි මේ අවසානයේදී මේ ඔක්කොම ගලපන්න යනවා. ඊටාම ලොකු කතාවක් කියන්න යනවා. ඒක නිසා දැනට මේවා අපි එකින් එක වෙන් කරලා ඔබට පෙන්නලා දෙනවා. එතකොට මේ චිත්තක්ෂණ 17කින් කොහොමද එක සිතක් ඉපදුනේ කියන එක. එතකොට මෙතනදී මේ සිතක් කියලා අපි කතා කරන අවසානයේදී රූප කලාපයක්නේ එමනේ ගන්නෙ. එතකොට ඒක අපි පොතක් කියලායි දකින්නේ. නමුත් මෙතන වට්ටම් වට්ටති කියන පෙරයය දිහා බලුවම පේනවා අපිට එන්නේ ඇහැට එන්නේ කිරණයක්. අපි පොතක් කියන එකක් අපි චිත්ත රූපයක්, අපි චිත්තයක්, සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තමයි අපි පරිහරණය කරන්නේ. ඔන්න ඕක ඇත්ත. නාමයේදී ස්කන්ධය කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් අපි පරිහරණය කරන්නේ. අපි දකින්නේ කෙලින්ම සිතුවිලි. අපි මහා භූත ආදේශ කරගෙන පමණයි. අපි රැවටිලා ඉන්නේ. ওই රැවටීම දකින්න හරි අමාරුයි. ධර්මයේ මනාකොට නුවණින් තීක්ෂණ නුවණින් මේ ඥාණයෙන් අභිඥාවෙන්ම දකින්න ඕනේ කාරණා. අපි ඒවා නිතරම කියන මේවා අභිඥාවෙන් දකින්න කියලා. ඒකට හේතුව මේවා සිතට පේන්නේ නැහැ. මහා නුවණකට හසු වෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා කියලා. එන්නේ කිරණයක්, දකින්නේ පොතක්. මේ දෙක. ඒකයි පටිඝ සම්පස්සේට අධිවචන සම්පස්සයක් කිව්වේ. අපි දකින්නේ සිතුවිල්ලක්. එන්නේ කිරණයක්. කොහොමද ඒක උනේ? අන්නේ විච්ච හැටි දකින්න ඕනේ. එන්නේ කිරණයක්, දකින්නේ සිතුවිල්ලක්. අපිට පේනවනේ මේ අපි හිතනවා. වට්ටේ කිරණයක් වට්ටති සිතුවිල්ලක්. මේ අපි පෙන්වන්න යන්නේ වට්ටම් වට්ට මේ දෙවනි වටයක් කරකිනවා කියන එක. මේක චිත්තක්ෂණ 17 වේගයෙන් සිද්ධ වෙන සිද්ධියක් කියන එක. මේ වේගය නිසා තමයි අපි රැවටෙන්නේ කියන එක. මේකේ වේගයේ ලොකු කතාවක් තියෙනවා. මේ වේගයක් තමයි අවසානයේදී හැම දෙයකම තියෙන්නේ. ඒක අපි ලිහලා පෙන්නන්නම් අවසානට මේක තව ගැඹුරට අධීර ගානකට මෙහෙම විදිහට දේශනා කරගෙන යනකොට තමයි ඔබට ඒක අහන්න ලැබෙන්නේ. නැත්නම් ඔබගේම ඥානෙට මේ හසු වෙන්න ඕනේ. ඔබට එවැනි ඥාන අවදි වුණොත් ඔබට මේක හසු වේවි. එතෙක් කාටවත් හසු වෙන්නේ නැහැ. මේක මස් ඇහැට පේන්නේ නැහැ. මේක ඥානයකටයි හසු වෙන්නේ. මේක සිතට ගන්න බෑ. නමුත් ඔබගේ සිහි ඥානෙට මේක හසු වෙනවා. අපිට එහෙම තමයි කියන්නේ සිද්ධ වෙන්නේ. මේ සිතුවිලි අභිභවා තැන. සිතුවිලි කියන්නේ ඔබට පේන දේ. ඔබ පොත කියලා දකින්නේ සිතුවිල්ල. ඒක ඔබ සිතුවිල්ල කියන්නේ එතනට. ඒක තමයි ස්කන්ධාන. ඒක තමයි ස්කන්ධේ. ඒක තමයි උපාදාන කරගන්නේ. උපාදාන තමයි පොත කියන්නේ. උපාදාන රූපය ඇවිල්ලා බාහිර එකක් නෙමෙයි. මේක නාමයක්. චිත්ත රූපයක්. චිත්ත රූපයක් කියන්නේ සිතුවිල්ලක්. ඔබ ඉන්නේ සිතුවිල්ලෙන් පිට ඔබ ගිහිලා නැහැ. චිත්තේන නියත ලෝකේ කිව්වේ ඒකයි. ඒ නාමයේ හොඳින් දකින්න කෙනාට තමයි මේ ස්කන්ධය මේ විදිහට දකින්න ලැබෙන්නේ. ස්කන්ධය මේ විදිහට දැක්කොත් තමයි ඔබට මේ චිත්ත විසුද්ධියට ඇති වෙන්නේ. චිත්ත විසුද්ධිය කියන්නේ මෙන්න මේ නාම රූප හොඳින් දකින්න එක. මේ නාම රූප හොඳින් අධ්‍යයනය කළා මේ දකින්න දැකීම තමයි සම්මා දිට්ඨියට හේතු වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ බාහිර ඇත්ත වුණු තැන තියෙන මිත්‍යා දෘෂ්ටියක්. නමුත් මේක සිතයි කියලා මේ විදිහට දකින්න එක සම්මා දිට්ඨියක්. මෙතන චිත්ත විසුද්ධිය තියෙන්නේ. චිත්ත විසුද්ධිය ඇති කෙනාට තමයි මෙන්න මේ සිත හැදෙන හැටි දකින්න එකයි චිත්ත විසුද්ධිය. ඒ චිත්ත විසුද්ධිය ඇති කෙනාට තමයි දිට්ඨි විසුද්ධිය එන්නේ. ඒ සම්මා දිට්ඨිය කියන එක එන්නේ. සම්මා දිට්ඨිය තුල ඒක මහා ගැඹුරුයි තියෙන තැන ඒ චිත්ත විසුද්ධියක් නැතුව දිට්ඨි විසුද්ධියක් නැතු වෙන්නේ ඒකයි. එතන ඔබ බාහිර ඇත්තක් වෙන්නේ නැහැ. ඔබගේ සිත තුල හැදෙන ලෝකයක් බාහිරින් ඔබට හම් වෙන්නේ නැහැ. මෙතන දිට්ඨි විසුද්ධියට එනකොට සිතෙත් පොත් කියලා දෙයක් නැහැ. මනෝ විඥානේ එහෙම දෙයක් නැහැ. මනෝ විඥාට ආයතන වලින් බාහිරට එන්න බෑ. මේ අවබෝධය ඇති වෙන්නේ දිට්ඨි විසුද්ධියට. චිත්ත විසුද්ධියයි දිට්ඨි විසුද්ධියයි ඊටාම වැදගත් වෙනවා මේ නිවන් මාගේ යන කෙනෙක්ට. මේවා පරයය තුල විවිධාකාර විදියට ඔබට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. මෙතන
සප්තවිසුද්ධිය හරහා මේ කාරණා එතකොට ඔබට අපි පෙන්වුවා. එතකොට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය. එතකොට මෙතන සැකයක් නැති වෙන්න ඕනේ. කාංකා විතරණ විසුද්ධිය, ඒ වගේම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මේව පටලවගෙන යන්නේ නැතුව ඔහු යන්න ඕනේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙම වුණොත් තමයි ඒ කෙනාට පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්න හැකියාව තියෙන්නේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය. එතකොට චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධියට එතනින් නාම රූප මේ වල සැබෑ යථාර්ථයේ දකින්න කාංකා විතරණ විසුද්ධිය ඒකේ සැකයක් නැතුව නෝනින් දකින්නවා. ඒ වගේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඔහු මගන මග පටලව ගන්න නැතුව දකින්න එක. ඒ වගේම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ ඇති වෙන නැති වෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ දස ඥාන. දස ඥාන අවදි වෙන ආකාරය. උද්‍යව්‍ය ඥාන, බය ඥාන, බයතුපට්ඨාන ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනවනුපස්සනා ඥාන, පටිසංඛාර ඥාන, සංඛාර උපේක්ෂා ඥානට යන එක. මේ නිවන් මඟ. මේ සප්ත විසුද්ධියෙන් ඔබ එනවා කියන්නේම දස ඥාන වලට ඔබ නිවන් මඟයි අවසාන කටයුතු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මහා ඥාන අවදි වෙන තැන. මේ මහා ඥාන අවදි වෙන්නේ මහා ගැඹුරු තීක්ෂණ දැකීමක් සිද්ධ වෙන්නේ සමාධිමත් සිතට පමණයි. ඒ සමාධිමත් සිතින් දකින්නවා කියන එක මෙතන ආකාර දෙකකින් අපිට ඒක අපි කියන්න ඕනි කියලා. ඒ වගේම සමතයානික මේ යෝගාවචරයේ සමතේ හොඳින් වඩලා සමාධි හොඳින් ඇති කරගෙන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන මට්ටමට සිත සියුම් කරගෙන ඒ විතක්ක ਵਿਚාර සංසිඳවල ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයට ඇවිල්ලා මේ සිතටම සිතේ සත්‍ය දකින්න කෙනා අන්න ඒ කෙනාට විපස්සනා විදර්ශනාවට යොමු වෙනවා. මේකේ සත්‍ය දකින්න ගන්නවා, ඥාන අවදි වෙනවා. ඇති වෙන නැති වෙන ස්වභාවය පේන්න ගන්නවා. හැබැයි ඒ සමතයානික නමුත් සුෂ්කයානික රහතන් වහන්සේලාටත් ඒ වගේම ගමනක් තියෙනවා. හැබැයි මෙතනදී නිවන් මඟ අවසානයේදී සමත විපස්සනා යුගන්ධන් ගමනක් යන්නේ අපි ඒක මුලින්ම කියලා ඉන්න ඕනේ. නැත්තම් පටලව ගන්න පැටලෙනවා මේ කතාව. මොකද සමතයක් අවශ්‍ය වෙනවා. සිත විසිරණ කෙනෙකුට විදසු නුවණ තිබ්බත් මේව පේන්නේ නැහැ. ඒක නිසා විදර්ශනා ඥානිකයාට සමතේ අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. හැබැයි විදර්ශනා ඥානිකයා මේක කෙලින්ම දකිනවා. කෙලින්ම දකිනවා මේ පේනව නෙමෙයි හිතනවා කියන එක. එතන සමතේ හුඟක් වඩලා ආවේ නැති වුණාට එයා ඒවා කෙලින්ම දකින කෙනා. එයා දකිනවා මේ පේනව නෙමෙයි හිතනවා කියලා. එයා දකිනවා මේ සිතුවිලි තියෙන්නේ කියලා. ඒ විදර්ශනා ඥානිකයාගේ දැක්ම. එතකොට විදර්ශනා ඥානිකයා ගැනත් එතකොට ධර්මයේ තුල හොඳින් පැහැදිලි කරනවා මේ කණික සමාධියක් උපදින්නේ කියලා. කණික සමාධිය කියන්නේ සමත ඥානිකයාට උපදින සමාධිය එක නිමිත්තක හිත පිහිටවගෙනයි තියෙන්නේ. සති නිමිත්තක හිත පිහිටවගෙන එකම නිමිත්තට හිත තියාගෙනයි තියෙන්නේ. නමුත් සුෂ්කයානික රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ විදර්ශනා ඥානිකයා කණික සමාධියක් උපදිනවා කියන්නේ එනේන අරමුණ එනේන සිත ඇති වෙන නැති වෙන ආකාරයේ දකිනවා එතනම තත්‍ර විපස්සති කියන තැන. තතත්‍ර විපස්සති කියන්නේ එතන ඇති වෙන ආකාරය දකිනවා කියන්නේ අනිමිත්ත සමාධියක් උපදින. දැන් මේ සිතට අරමුණක් එනවා පොත දකින සිත. ඒ සිතම සත්‍ය දකිනවා ඒක බාහිර නෙමෙයි තමන්ගේ සිතම කියලා. ඒ සිතේ සත්‍ය දැකලා ඒක බාහිරත් නෙමෙයි තමන්ගේ සිතත් එහෙම දෙයක් නැහැ කියන එක දකින තැන ඒ උපදිනවා සමාධියක්. ඒක නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. දැන් නිමිත්ත පොත කියන නිමිත්තක් නැති වෙනවා. ඒක විඥානයේ අනිදස්සන වෙනවා. තව විදිහකින් කියනවා නම් ඔබට ඒ කේවට්ට සූත්‍රවල බ්‍රහ්ම නිමන්තනික සූත්‍රවල දකින්න ලැබෙන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභසුභං කියන තැනට එනවා. ඒ කියන්නේ ඒ සමත විපස්සනා යානිකයා දකිනවා මේ විඥානයේ අනිදස්සන වෙනවා කියන්නේ මේ දර්ශනපතේ නැති වෙනවා මේ අරමුණේ එන දැන ගැනීම. ඒ දැනගත්ත ගමන්ම ඔහු දකිනවා මේ සියල්ලම මායාවක්. බාහිරත් ඇත්තක් නෙමෙයි කියන එක. ඔහු ඒ වගේම දකිනවා සිත තුලත් එහෙම දෙයක් නැහැ සිතත් ඇත්තක් නොවන බව. ඒතකොට විදර්ශනා යානිකයා බොහොම අර සමත යානිකයා වගේ එක නිමිත්තක් අල්ලන් ඉන්න කෙනෙක් නෙමෙයි. එනේන නිමිත්ත අත්හරිනවා දැකලා. එතනත් ඒ අත්හැරීම තුළ උද්‍යව ඥාන ඒ උදේවැය දකින්න ඥානෙ. එතකොට ඒ අත්හැරීම කණික සමාධියක් විදිහටයි. ඒ සිත දැක්ක එතනින් ඒ සිත අනිමිත්ත බවටද පත් වෙනවා.
සිතේ සත්‍ය දකින්නකොට විදර්ශනා ඥානිකය විදසුන් නුවණින් දකින්නේ. එන අරමුණ සත්‍ය දකින්නවා. බාහිරත් නෙමෙයි සිතත් නෙමෙයි කියලා. ඒතර පිහිටන තැන නැති වෙනවා. අනිමිත්ත වෙනවා. නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත සමාධියක් උපදිනවා. ඒක කණික සමාධියක්. එතන ඇති වෙලා නැති වෙන සමාධියක්. එකම සමාධියක් විදිහට එකම ස්වභාවයක් විදිහට මේ නිමිති නැති ස්වභාවයක් දකින්න එක තමයි කණික සමාධිය. කණික සමාධිය එකම නිමිත්තක් අල්ලන් ඉන්න එකක් නෙමෙයි. පැහැදිලිව කියනවා නම් දැන් එතකොට ඔබට මේ කාරණාවත් පැහැදිලි. කණික සමාධියක් ගැන විදර්ශනා භාවනා යෝගියාගේ ඊටම වැදගත් තැනක්. මෙතනදී විපස්සනා භාවනාවේදී එතකොට රූප පරිග්ඝා මේවා ඉතින් කියනවා නාම රූප පරිග්ඝා අරූප පරිග්ඝා පච්චේ පරිග්ඝා ඥානෙ එතකොට ධ්‍යාන පරිග්ඝා මේ වගේ ඕඩ ධර්මයේ තුල තියෙන පරයය දිහා බැලුවොත් විශාල පැහැදිලි කිරීම් ටිකක් ඔබට දකින්න ලැබෙනවා. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥාන නාමය රූපය වෙන් කර දකින ඥානය එතන පච්චේ පරිග්ඝා ඥානය. එතකොට මේ හැම මේ දැන් අපිට මේ දැන් අපි සංඛාරයක් කියලා කියන්නේ සිතින් හදාගත්ත දෙයක්. සංඛාරයක් කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. පොත කියන්නේ සංඛාරයක්. පොත කියලා දෙයක් බාහිර නැහැ. එතකොට සංඛාරයන් මේ පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ මෙන්න මේ සංඛාර ඇති වෙන ස්වභාවය දකිනවා. කොහොමද මේ පොත කියන එක ඇතුනේ අපි දැන් පැහැදිලි කරපු ආකාරය දකිනවා. ඒ වගේම සම්මර්ෂණ ඥාන. සම්මර්ෂණ ඥානය කියන්නේ එතකොට මේ ඇති වෙන නැති වෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණ දකින්න කියන්න පුළුවන්. දැන් පරයය විදිහට මේ කතා කරා. නමුත් ප්‍රායෝගික පැත්තදී ඔබට මේවා දකින්න ලැබෙනවා. එකම කතාවක් විදිහට දකින්න ලැබෙනවා. නාම රූප පරිච්ඡේද ඥානෙ, පච්චේ පරිග්ඝා ඥානෙ, සම්මර්ෂණ ඥානෙ, ඒ වගේම උදේවැය ඇති වෙන නැති වෙන ඥානෙ. මේ එනේන අරමුණ ඇති වෙන නැති වෙන ඒ උදේවැය දැකීමේ ඥානය තමයි මෙතන බිඳි යන ස්වභාවය දකින්න බය ඥානය ඇති වෙන හේතු වෙන්නේ. එතකොට බාහිර පට්ඨා ඥානය. එතකොට කිසිම දෙයක් ඔබට මේ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ, හම්බ වෙන්නේ නැහැ. ඒක රූප කලාප වලින් දැක්කත් ඒ විදිහටත් එනවා. ඒක මේ විදිහට දැක්ක සුෂ්‍යානික මෙතන කණික සමාධිය තුළ මේ විදර්ශන සුෂ්‍යානික රහතන් වහන්සේ නැත්නම් මේ සමතයානික රහතන් වහන්සේ වගේම සුෂ්‍යානික රහතන් වහන්සේ මේ දෙන්නම එකම ගමනක් තමයි අවසානයේදී යන්නේ. සමතයානිකයා වුණත් සමතේ වැඩුවා වුණත් අවසානයේ විදර්ශනා විපස්සනා භාවනාවෙන් තමයි නිවන් දකින්නේ. ඒ කෙනා අවසානයේදී ඒක විපස්සනාවට යොමු කරන්න ඕනේ. එතකොට අපි සමතේ තමයි අපි මුලින් ඒ කෙනාට එන විදිය තමයි රූපේ පෙන්වන්නේ. රූපේ පරජානාති රූපේ අවබෝධ කරගන්න ඕනේ. ඒ කෙනා නාමයේ පරජානාති නාමයේ අවබෝධ කරගන්න ඕනේ. අනේ නාම රූප පරිච්ඡේදේ නාමයේ රූපේ හොඳට දකින්න ඕනි වෙන් කර. සමතයානිකයාගේ ස්වභාවය තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. නමුත් විදර්ශනා ඥානිකයාගේ ස්වභාවය අපි දිගටම කීකේ හිටියේ ධර්මයේ තුල. අපි නිතරම කිව්වා පේනවා නෙමෙයි හිතනවා. අපි ඒවා කිව්වේ සේරම අනිමිත්ත සමාධියක්. මෙතන නිමිත්තක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ අපි කිව්වේ සුෂ්කයානිකයා. සමතයානිකයා නෙමෙයි. නමුත් ඇත්තටම මේ දෙන්නම කරන්නේ අවසානයේදී එකම ගමනක් යන්නේ යුගන්ධන. සම්මත විපස්සනා දෙකම එකතු වුණු ගමනක් යන්නේ. දැන් මෙතනදී තව අධියර කීපයක් ඉස්සරහට තියෙනවා ඔබට පැහැදිලි කරා. නාම රූප පරිච්ඡේදයේ තමයි මෙතනදී අපි ඉස්මතු කරන්න උත්සාහ කරේ. එතනදී දස ඥාන වලට අවදි වෙන තැන, එතනදී උදේවැය දකින ඥානෙ, බාහ්‍ය ඥානෙ, බයිතු ප ဋ ාණ ඥානෙ, ඒ වගේම මේකේ ආදීනව දකින්න. මේක දැන් මෙයා කැමති වෙන්නේ නැහැ නැවතත් මේ බොරුවට රැවටිලායි. මේ ලෝකේ ඇත්තක් කරගෙන බොරුවකට රැවටිලා ඉන්න ඔහු කැමති වෙන්නේ නැහැ. ඔහු සියල්ලම සිතුවිලි බව දකින්න, මරණය පවා සිතුවිල්ල බව දකින්න මෙන්න මේ කෙනා. මේ ඥානෙට හසු වෙන්නේ. මෙතන එයා ආදීනව දකින්න කෙනා. එයා සංකාරයන්ගේ ආදීනව දකින්න. ආදීනවනුපස්සනා ඥානෙ. ඒ වගේම තමයි නිබ්බිදාවද. එයා නිබ්බිදාවට යනවා. අපි ඔබට මතක ඇති මේ දේශනේ මීට කලින් දේශනයට සම්බන්ධයි. ඒ කලින් දේශනයේදීත් ඔබ දැක්කා අපි කිව්වා ආනාපාන සති භාවනාවේ එක්තරා තැනකට එනවා. ආනාපාන තුලින් නිවන් මඟ පැහැදිලි කරන තැනේදී විමෝචන චිත්තං කියන තැනින් නැවතුවා. එතනදී අපි පැහැදිලි කරා අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. මෙන්න මේ අනිච්චානුපස්සී විහෙරණයට එන්නේ විමෝචන චිත්තං කියන හුස්ම නොදැනෙන තැනින් පස්සේ මේ ධර්මයේ දන්න කෙනා කියලා අපි කිව්වා. ධර්මයේ දන්න හුටයි දැනගත්ත හුටයි කිව්වා. සත්‍ය ඥානය ඇති කෙනාට එක කෘත්‍ය ඥානි තියෙන. මෙන්න මෙතන ඊටා වැදගත් තැනක්. මේ හුස්ම නොදැනෙන තැන ධර්මයේ නොදන්න කෙනා අතරමං වෙනවා. හැබැයි ධර්මයේ දන්න කෙනා ඔහු දකිනවා මෙතන නිබ්බිදාන්ති මෙන්න මේ ගමන දකිනවා. මේකේ ආදීනව දකිනවා. මේකේ ඒ කියන්නේ මේ දකිනවා ඔහු මේ මෙතන හුස්ම නොදැනෙන තැන හුස්ම නොදැනෙන තැන
අනිත්‍ය මේ කිසිවක් ප්‍රකට මේ අනිච්චානුපස්සී විහරණේ විරාගානුපස්සී විහරණේ නිරෝධානුපස්සී විහරණේ පටිනිස්සග්ගානුපස්සී විහරණේ කියන එක අපි මෙහෙම දකින්න ඕනේ. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව කරන කෙනෙක්ට මේ හුස්ම නොදැනෙන ස්වභාවයේදී නමුත් ඔහුට දැනෙනවා ඔහුගේම ත්‍රිවිද්‍යා සකස් වෙන තැන ඔහුගේම ඥාන අවදි වෙනවා. ඔහුට මේ කියන මේ විදසුන් නුවණ ඔහුට සකස් වෙනවා. ඒ කියන්නේ මෙතන මුකුත් දැනෙනව නෙමෙයි. ඒ හුස්ම දැනෙන්නේ නැති ස්වභාවය තුළ කිසිවක්ම දැනෙන්නේ නැති ස්වභාවයකට යනවා. නමුත් එතන ධර්මයේ දන්න කෙනාට ඔහු එතන ඒ තියෙන සියුම් ඥානය තුළ ඔහුට දැනෙන ඔහුගේම ආශ්‍රව කෙලෙස් වේවිගෙන යනවා. ඔහුගේම ආශ්‍රව කෙලෙස් වේවිගෙන යනගෙන ඔහු දැන් මෙතන දැනෙන ස්වභාවය තුලයි මේ ඥාන අවදි වීම සිද්ධ වීම ස්වභාවය තුලයි ඒ දේ සිද්ධ වෙන්නේ. මෙතන යෝගතරණ සූත්‍රයේ තුල දඟලුවත් ඔබ ගිලෙනවා පීනුවත් ඔබ ගිලෙනවා කියන තැනට එනවනේ. එතකොට ඔබ අවසාන විමෝචන චිත්තං කියන තනින් පස්සේනේ ඔබට කරන්න දෙයක් නැහැනේ. දැන් මේක දැන් ප්‍රායෝගික පැත්තදී මේක තවත් මේ වෙනස් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට දැන් අරමුණක් එනවා. මේ අරමුණට ඔබ රිංගන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන තැන. ද શબ્දයක් ඇහෙනවා. શબ્දයක් විතරයි. ගන්ධයක් එනවා. ගන්ධයක් විතරයි. වර්ණයක් පේනවා. වර්ණයක් විතරයි. ඒ වගේ කියන කිසි කතාවක් නැහැ. සම්මුති ප්‍රඥප්ති නැති වෙනවා. එහෙම කිව්වත් හරි. දැන් මේ තුල ඔහු කිසිවකට වැඩි රින්ගන්නේ නැතුව ඉන්න ස්වභාවය තුල මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න ආශ්‍රව කෙලෙස් ෂය වෙන බව ඔහුගේම ඥානයකට අසු වෙනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානෙ. ඒ ආසවක්ඛ්‍යා ඥානයේ උපදින තාක්කල් නිවන් දකින්නේ නැහැ කවුරුත්. ඒ ත්‍රිවිද්‍යා සකස් වෙන්න ඕනි. ඒ තුල ඔහුට මේ හැම දෙයක්ම සකස් වෙනවා. ඒ කියන්නේ ඔහුට මේ පුබ්බේනවස්ස ඥානෙ, චතුප්පහ ඥානෙ, ආසවක්ඛ්‍යා ඥානෙ අපි මේවා ගැන ගොඩක් කතා කරලා තියෙනවා. දැන් මෙතනදී ඒවා ගොඩක් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ආසවක්ඛ්‍යා ඥානෙ ඊටම වැදගත් කියලායි පෙන්වන්නේ. ඉතින් ඒ සිත් පරම්පරාව දකිනවා. පුබ්බේනවසන එතන ඇති වෙන සිත් පරම්පරාව දකිනවා. චතුප්පහේ ඒ සිත ඇති වෙන නැති වෙන ස්වභාවය දකිනවා. පැහැදිලිවම අපි ඒ ධර්මපරයය පෙන්නනවා. ඒ වගේම අපි පෙන්නන මේ ආසවක්ඛ්‍යා ඥානෙ. මේක ඥානයක්. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේ සිත නෙමෙයි. මේක මහා ඥානයක්. තමන්ගේම අභ්‍යන්තරේ තමන්ගේම ආශ්‍රව කියලා ෂය වෙන ස්වභාවය. තමන් කියලා මෙතන කෙනා දිය වීගෙන දැන් මේ ශුන්‍යතාවය තුළ කෙනා නැති වුණාට ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවය තියෙනවා. මේ දැන් මෙතන ආනාපාන සතිය වඩන කෙනාට අපි දිගටම කියනවානේ අනිච්චානුපස්සී අසසීසාමි සික්කති අනිච්චානුපස්සී පස්සසීසාමි සික්කති කියන්නේ ඇයි? ඒත් ඔහුගේ අර යටින් පුරුදු කරපු සතිය තියෙනවා. ඒ ස්වභාවය තියෙනවා. ඒතර අරමුණු තියෙන හුස්ම එන යන ස්වභාවයක තමයි සති නිමිත්ත පිටලා තියෙන්නේ. ඒ ස්වභාවයක් තියෙන දැනෙන ස්වභාවයක් මෙතන තියෙනවා. ඒක සිතුවිලි නෙමෙයි. ඒ සිහියයි නුවණයි තමයි ඥාන අවදි කරන්නේ. ඒ තුල අන්නේ ඒකත් දිය වීගෙන යන තමයි අනිච්චානු සී විහරණේ. ඒකේ තමන්ගේම අර තණ්හා මාන දිට්ඨි කියන එක දිය වීගෙන යනවා. ඒ කියන්නේ මේ මම ඉන්නවා කියන ස්වභාවය ඒ ස්වභාවය තමයි මේ දිය වේගෙන අපිට මේ වචනින් පැහැදිලි කරන්න වෙන්නේ මෙහෙම තමයි. මේක අසරණයි වචන හරි අසරණයි මේ අවසාන ටික පැහැදිලි කරන්න බෑ. මේක ලුණු වගේ දෙයක් Tamanටම දැනෙන්න ඕනේ දෙයක්. සාන්දිටික දෙයක්. මේක වචන වලින් තමයි උනට ඔබට මේක ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒතර අපිට කියන්න සිද්ධ වෙනවා මේ වචන වැරදි හැබැයි. අපි කෙලිම කියනවා මේ කියන වචන වැරදි කියලා. වචන වැරදි. නමුත් මෙතන සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය තමයි ෂේවිගෙන යනවා. ඒක ඥානෙට හසු වෙනවා. ඔන්න ඔතන කෙටියෙන් ඔහම කියන්න පුළුවන්. ඒකම තමයි නිබ්බිදාව, විරාගාව, නිරෝධාව. ඒ කියන්නේ මෙතන ඔබටම දැනෙනවා රාගී ස්වභාවය, මානීය ස්වභාවය. ඔබට දකින්න ලැබෙනවා දස සංයෝජනවල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ වලින් පස්සේ එතකොට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන කොටසේදී මේ මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන තැන. ඊටාම ගැඹුරු පරයයක් තියෙනවා. සියුම් ඥානෙටයි හසු වෙන්නේ. මානීය ස්වභාවයක් දිය වේගෙන යනවා. ඒ ස්වභාවයම තමයි මෙතන පුජ්‍යල ස්වභාවය. ඒ පුජ්‍යලයම තමයි සම්පූර්ණ දිය වේගෙන යන්නේ. නමුත් ඒක හසු වෙන්නේ වෙනින් මානෙකට. පුජ්‍යලයක් කියන ඒ ස්වභාවයකින් නෙමෙයි ඒක හසු වෙන්නේ. ඒතර කම්පන චංචල වගේ දැනෙන ස්වභාවයකින් දිය වේගෙන යන්නේ. එතන සවිඥානික නෙමෙයි අවිඥානික මනසකට ඒක දකින්න පුළුවන්. සවිඥානික මනස බොළඳයි. ඒකට මේක දකින්න ඒක බොහොම පටු තැනක. දැන් මේ අවිඥානික මනසටයි මේක අවිඥාන ස්වභාවයම තමයි මේක පුජ්‍යල ස්වභාවයක් නෑ කොහෙත් මම්බුවේ. පුජ්‍යල ස්වභාවයක් මේ ආත්ම ස්වභාව මොකක්වත් හම්බ වෙන්නේ නෑ.
ස්වභාවික දැනීම. මේක එහෙම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ස්වභාවයේ බවට පත්වීම. ඒකමයි පටිනිස්සක් ගන්න පස්සේ මේක චිත්ත ස්වභාව නැවත සකස් වෙන්නේ නැති ස්වභාවයකටම එනවා ඒක. ඉතින් මේ ස්වභාවය සංකිතේ නිබ්බිදාය. දැන් මේ කිසිවක් නැති වෙලා නෙමෙයි. දැන් අරමුණු වෙනවා අරමුණට රිංගන්නේ. ඔහේ යනවා. අර හුළඟ ඇවිල්ලා ඔහේ හමාගෙන යනවා වගේ. දැන් වර්ණ එනවා ඔහේ යනවා. ගඳ එනවා ඔහේ යනවා. ඒකයි දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් යන්නේ දුටුවානම් දුටුවා පමණි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණි. ඒක අදාළ නැහැ. මෙන්න මේ ස්වභාවයටපත් වෙනවා. ප්‍රායෝගික පැත්ත. ඒ ශුන්‍යතාවයේ මුකුත් නැති වෙලා නෙමෙයි. බඩු මුට්ටු නැති වෙන ශුන්‍යතාවයක් නෙමෙයි. මේ සේරම තියෙනවා. එයා ශුන්‍යයි. ආත්මීය ස්වභාවය ශුන්‍ය වෙලා. ඔක්කොම තියෙනවා. අන්න නැවත සකස් වෙන්න හේතු නැහැ. පටිච්චසමුප්පාදන පස්සේ විවරණේ කත කරණි සියල්ල අවසාන තැන. උප්පත්තියක් පනවන්න බෑ. එතන සම්පූර්ණ මැරලා ඉවරයි. මේ මරණය ඊට කලින් විසිද්ධ වෙලා ඉවරයි. ශරීරය පොළොවට පස් වෙන තැන එතන සිත නැති නිසානේ මරණයක් කියන්නේ. නමුත් දැන් මෙතනම සිත නැති කළා ඉවරයි. සිත නැති වෙන එකක් නෙමෙයි මේ භාෂාව අසරණයි කිව්වේ ඒකයි. සිත කවදාවත් නැති වෙන එක නෙමෙයි. සිතේ ස්වභාවයෙන්ම ඒ වටිනාකම් හරය සම්පූර්ණයෙන්ම දිය වෙලා විරාගය කියන්නේ ඒකයි. දැන් එහෙමනම් ඇලෙනවා නම් එතන රාග ස්වභාවය නෙවෙයි විරාගය කියන්නේ ඕකටයි. දැන් ලෝභ දේශ මොහ නැහැනේ. අලෝභ දේශ මොහ ඒ ওই වචන වලින් කියා ගන්න බැරි වෙන්නේ ඒකයි. ඒ කියන්නේ මෙතන නැති දෙයක් ඇති කියලා පේනවා වචනයක් කියපු ගමන්. වචනයක හැමතිස්සෙම දෙයක් තියෙනවා. නමුත් මෙතන දෙයක් නැහැ. දැන් ඔබ ගලප ගන්නකො. මෙතන විරාගය කියලා තමයි කියන්න වෙන්නේ. නිබ්බිදාව කියන වචනේ විරාගය කියන තැන නිරෝධයට යනවා කියන තැන අතිශයින් ගැඹුරුයි ওই වචනේ කියනකට වැඩියි. පරිනිස්සක් ගන්න පස්සේ ඒක සකස් වෙන දැන ඒක ඥාන වලටයි මේ සියල්ලම හසු වෙන්නේ. ඉතින් මේ ස්වභාවය තමයි සුෂ්ඨානිකයාගේ කණික සමාධිය තුළ ඔබට දකින්න ලැබෙන්නේ. දැන් නාම රූප පරිච්ඡේදේ පච්චා පරිග්ඝා ඥානෙට එන හැටි තමයි ඔබ මේ මෙච්චර වෙලා සවන් දුන්නේ. දැන් නාමේ පජානාති රූපේ පජානාති ඔබ නිවන් මඟ මනාකොට දකිනවා. හැබැයි තවත් මේවා ගැන පැහැදිලි කරන්න ඕනි. එහෙම නැත්නම් ඔබට මේක කිව්වා කියලා එකපාරට තේරෙන්නේ නැහැ. සමහර කෙනෙකුට තේරුණේම නැහැ. කෙනෙකුට මේකෙන් යන්තම් ටිකක් තේරුණා. ඒක දැන් උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම කියලා බුදුන් වහන්සේ පෙන්නනවානේ මේක ඇණු ගමන් තේරෙනවා කෙනෙකුට ටිකක් විමර්ශනය කරනකොට තේරෙනවා කෙනෙකුට ගොඩාක් මේක මහන්සි වෙලා වීරියක් අරගෙන අවබෝධ කරගන්න කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒකයි උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම කියලා කියන්නේ. තමන්ගේම ස්වභාවයට තමන්ටම අවබෝධ කරගන්න ඉතින් මේ උත්සාහ කරන්න මේ සුෂ්ඨානිකයාගේ සමතයානිකයාගේ යුගන්ධන් විදිහට ගමනක් යනවා කිව්වේ ඒකයි. මෙතනදී විශේෂ දෙයක් තියෙනවා ඔබට කියන්න. මේ ශුන්‍යතාවයේ දකින්න එක අපි නිතරම කතා කරා. නිතරම අපි කිව්වා අප්‍රණීත අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තියකට ඔබ යනවා කියලා. අපි නිතරම කිව්වා මේ මෙතනදී අපි දැන් අපි කියවනේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට හේතු වෙනවා. චිත්ත විසුද්ධිය ditthi විසුද්ධියට හේතු වෙනවා. ditthi විසුද්ධිය එතකොට මේ නාම රූප දෙක වෙන් කළ දකින්න තැනට එනවා. ඒක සත්‍ය දකින්න කොහොමද ඒ ස්වභාවයේ දකින්න ඒ කාංකා විතරන විසුද්ධියට එන එක අපි කිව්වා. එතකොට නාම රූප හට ගන්න ආකාරය දකින්න. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ඔහු පටලවා ගන්න හොඳට මග පේනවා ඔහුට. එතකොට අන්නේ කෙනා පටිපද ඥාන දර්ශන විසුද්ධියට එනවා කියලා අපි කිව්වා. එතකොට එතනදී පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙන්නේ. එතකොට මේ කෙනාට තමයි ඥාන දර්ශන විසුද්ධිය ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන උපදින්නේ. එතකොට හෙතරේදී තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තමයි අපි කිව්වේ නාම රූප පරිච්ඡේද ඥානේ ඥානවදි වෙන තැන නාමය රූපය දැන් වෙන් කළ දකින්න සන. එතකොට පච්චේ පරිග්ගා ඥානේ සම්මර්ෂණ ඥානේ උද්‍යව්‍ය ඥානේ බය ඥානේ බයතුපට්ඨා ඥානේ ආදීනව ඥානේ නිබ්බිධා ඥානේ එතකොට මුඤ්ඤුතු කම්මතා ඥානේ පටිසංඛාන ඥානේ එතකොට සංඛාර උපේක්ෂා ඥානේ මේ විදිහට සංඛාර උපේක්ෂා ඥානය කියන්නේ සියලු සිතුවිලි සමනය වුණු තැන. අර කියන්නේ අපි ඒතං සාන්තං ඒතං ප්‍රණීත යදිද සබ්බ සංඛාර සමතෝ කියලා අන්න එතන. සංඛාර උපේක්ෂා ඥානෙත් එතන. එතකොට එතන අනුලෝම ඥාන සකස් වෙන්නේ. එතකොට ලෝකෝත්තර එතකොට මාර්ග සිත් උපදින තැන.
ගෝත්‍ර භූ ඥාන මෙතනමයි එතකොට සකස් වෙන්නේ. එතකොට කාමාවචර භූමිය රූපාවචර භූමියන් සමතික්‍රම කරලා ලෝකෝත්තර ආර්ය භූමිය. ඒ කියන්නේ පුජ්‍යලයා සම්පූර්ණයෙන් මිදුණු තැන ආර්ය ස්වභාවය නාම රූප දෙක මිදුණු තැන පුජ්‍යල භාවයෙන් මිදෙනවා. එතන ගෝත්‍ර භූ ඥානයේ තියෙන කෙනාට ඕක දකින්නේ අවදි වෙන්නේ. එතකොට මාර්ග ඥාන අවදි වෙන්නේ ඒ කෙනාටයි. එතකොට සෝතාපන්න ඔබ දන්නවනේ මාර්ග ඥාන. එතකොට සකදාගාමි මාර්ග ඥාන. එතකොට මේ ලෝකෝත්තර ඥානවල මාර්ග ඥාන. මේක දකින්න එකම මේ පැහැදිලි කරනකොට ඔබට පරයාය විදිහට මෙහෙම පැහැදිලි කරාට ප්‍රායෝගික පැත්තේදී මේක ලොකු තව පැහැදිලි කිරීමක් ඔබට ඕනි. එතකොට ඵල ඥාන, ඒ වගේම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ඵල බවට පත් වෙන තැන, ඒ වගේම තමයි පච්චේ පරිග්ඝා ඥාන. පච්චේ පරිග්ඝා ඥානය කියන්නේ අතරම මේ දැන් අපි කියනවා අධිගම ලබනවා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ මාර්ගඵල කෙලස් ඉතිරියක් නැතුවම සම්පූර්ණයෙන්ම ෂය කරලා තමයි ඒක පච්චේ පරිග්ඝා ඥානෙ. ඉතින් මේ පච්චවෙක්කන ඥානෙ සමායනෝන පච්චවෙක්කන ඥානෙ කියලා අපි කතා කරන්නේ ඒක අර ඵල ඥාන වලට පස්සේ පච්චවෙක්කන ඥානෙ. ඒ කියන්නේ නැවත ඒවා සම්මර්ෂණය කරලා දකින්න වගේ දෙයක් එතන තියෙන්නේ. දැන් මෙතනදී මේ ඊටාම ගැඹීරයි මේ කතාව. මේ කියනකටත් වැඩිය ගැඹීරයි. ප්‍රායෝගික පැත්ත ඊටාම වැදගත් වෙනවා. ඒක අභිඥාවෙන්ම දකින්න ඕන තැනක්. ඔබට ඥාන අභිඥා සකස් වෙන්න ඕන තැනක් තියෙනවා. මේවා හැමෝටම චිත්තවිසුද්ධිය හැමෝටම නැහැ. ධිට්ඨිවිසුද්ධිය හැමෝටම නැහැ. ඒවා ඇති කරගන්න මහා වීරියක් ඕනේ. ඉතින් මේ මරණය අභිභවා යනවා කියන්නේ කෙලින්ම ඉවරයි. කෙලින්ම සම්මුති ප්‍රඥාප්තිය බිඳ වැටෙනකොටම මේ සිතුවිලි සේරම බිඳ වෙන්න තනම මරණය කියන එකත් සිතුවිල්ලක් කළා ඒකත් නැති වෙලා යනවා. මෙතන අපි දිගට පැහැදිලි කරා ගිය දේශන ඔබ අහන්න කොහොමද මේක අකාලික ධර්මයක් වෙන්නේ කාලේ තුන් කාලේ බොරුවක් වෙන්නේ කොහොමද එතකොට මේ හැම මේ සිතක් උපදින හැටි තව මීට වැඩිය ගැඹුරු පැත්තකට අපි කලින් පැහැදිලි කරා මෙතනදී අපි කරේ සමත යානිකය සහ සුෂ්ක යානිකය කොහොමද සමත භාවනාවෙන් රූප කලාප රූපය දැකලා නාමය දකින්න කියන එක ඒ වගේම සුෂ්ක යානිකයයි කණික සමාධිය කුමක්ද කියන එක සමත සමාධියත් කණික සමාධියත් අතර වෙනස ඉතින් මේව තමයි අපි මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කරේ නැත්නම් මීට පෙර දේශනා ඔබට අහන්න ලැබෙනවා. ඒ දේශනා මාලාවම තියෙනවා. ඔබට මනාකොට පැහැදිලි කරනවා සැරින් සැරේට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මෙතන අතීත සංඥා නිසා නව සංඥා හැදෙන්නේ. එතකොට මේ පොත දකින්න හිත කියන්නේ අතීත සංඥාවක්, බිත්තිය දකින්න හිත කියන්නේ අතීත සංඥාවක්. එතකොට වර්තමානයක් හමු වෙන්නේ නැහැ කියන එක උද්ධව්‍ය මෙතනදී උප්පා දැන් මෙතන උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අන්නතත්තම් පඤ්ඤායති කියන තැන අතිතියක් නැහැ වර්තමානයක් නැහැ අන්‍යාකාරයකටපත් වෙනව පමණයි. එතකොට මේකත් අතීතයක්. හැම තැනම තියෙන්නේ ඔබ දැක්කා. එතකොට වර්තමානයක් නැති බව. මෙන්න මේක බද්ධේක රත්න කියන හුදකලාවට එන තැන කියලා. මේවා ඊටාම ගහම්බීරයි මේ කියන තැනට දැන් අපි නැවත කතා කරන්න ගියොත් ඔබට මේක තවත් දීර්ඝ දේශනයක් වෙනවානේ. අපි දැන් මෙතනින් මේ දේශනේ නවත්තන්න ඕනේ. අපිට අරමුණු කරපු දේ ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි අදහස් කරනවා. විශේෂයෙන්ම සුෂ්කයානික රහතන් වහන්සේගේ ස්වභාවය, ඒ වගේම සමතයානික රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ දෙන්නම කරන්නේ අවසානයේදී යුගන්ධන විදිහට එකම විදසුන් නුවණකින් නිවන් මාර්ගට ප්‍රවේශ වෙන එක. එකම ගමනක් යනවා කියන එක. ඉතින් එහෙනම් මේ සියල්ල ඔබගේම අවබෝධය සඳහා හේතු වෙන්න ඕනේ. අපි කෝ සිතක් කියලා දෙයක් නැති බව. අපි කෝ සිත කියලා දෙයක් නැහැ. මෙතන ප්‍රවාහයක් තියෙන. හටගෙන නිරුද්ධ වෙන ප්‍රවාහයක්. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය යමු නොවේ කියලා. මේ අපි මේ සැරින් සැරේට ඔබට ඉදිරිපත් කරේ විශේෂ වූ කාරණා. ඒ අති විශිෂ්ටයි. සිතක් කියලා දෙයක් නැහැ. එනවා දැන් හැමෝටම කිව්වම හිතන එහෙම වෙන්නේ කොහොමද? මේ මට හිතක් තියෙනවා. මේ මට පේනවා. නෑ. සිත කියලා දෙයක් නෑ. ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. අත්තානු දිට්ඨින් ඌහච්ච කියන තැනට එනවා. අන්න මච්චු රාජාන ප්‍රසති කියන තැනට එන්නේ එතන. දැන් මෙහෙම කිව්වොත් ඒක සූත්‍රය පෙරහැය. පරහැය. නමුත් මරණයක් තියෙන්නේ ඔබ ඉන්නවා නම් පමණයි. ඔබ නැති වෙන තැන මරණයක් නැහැ. මේ ආත්ම දෘෂ්ටියත් එක්කයි. මේක දෘෂ්ටියක්. ආත්මය කියලා දෙයක්වත් නැහැ. මේ සංසිද්ධියක් තියෙන ස්වභාවික සංසිද්ධිය සිස්ටම් එකක් තියෙනවා. දැන් මේ වචනේ කිව්වොත් හොඳට තේරෙනවා. සිස්ටම් එකක් තියෙන්නේ. ඒ සබහා දහමක් තියෙන්නේ. ඒක අවබෝධ කරන එක ලේසි නෑ. ඒක අතිශය ගැඹිරයි. කෙනෙක් පුජ්‍යලයක් නැති බව අවබෝධ කරන එක. එයයි නිවන් මාර්ගය.
තෙරුවන් සරණයි.